සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද දිනත් අප සම්බන්ධ වන්නේ මහාචාර්ය රේරුකාණේ චන්දවිල ස්වාමීන් වහන්සේ විසින් සම්පාදිත අභිධර්ම මාර්ගයේ ග්‍රන්ථය සාකච්ඡා කරන පාඩම සමගයි. දැන් අපි දන්නවා අපි දැන් සාකච්ඡා කරමින් ඉන්නේ ඒ ග්‍රන්ථයේ සමත භාවනාව කොටස සම්බන්ධයේ ඒ කොටස තමයි අපි සාකච්ඡා කරමින් ඉන්නේ. ඉතින් ඒකෙදී අපි හිතුවා අපි එදිනෙදා භාවිතා වන සතර කමඨාන් සහ ආනාපාන සති භාවනාව පිළිබඳ යම් ගැඹුරු අවබෝධයක් මේ අවස්ථාවේදීම දැනගන්න ඕන නිසා අපි යම් මට්ටමකට ගැඹුරකට ඒ පොතේ ග්‍රන්ථයේ අඩංගු වන කරුණු වලින් ඔබට ගිහිල්ලා යම් කරුණු ටිකක් සාකච්ඡා කරන්න ඕන කියලා අපි හිතුවා. ඒක නිසා අපි ඒ සඳහා මේ අමරදාස රත්නපාල මහත්මයා විසින් සම්පාදිත අභිධර්මාර්ථ ප්‍රදීපිකා කියන ග්‍රන්ථයේ දෙවැනි කොටස අපි භාවිතා කරනවා. ඒකේ යම් දැනුමක් ලබා ගැනීම සඳහා. ඒකෙදී අපි අද අපි මේ වෙනකොට ආනාපාන සති භාවනාවත් කායගත සතියත් සාකච්ඡා කරා. අපිට අද තියෙන්නේ බුද්ධානුස්සතිය සාකච්ඡා කරන්න. එතකොට බුද්ධානුස්සතියත් ඉදිරියට මෛත්‍රී භාවනාවත් මරණ සතියත් අපි සාකච්ඡා කරලා නැවත වතාවක් අපි අර අපේ ග්‍රන්ථයට නැත්නම් අභිධර්ම මාර්ගයට අපි පිවිසෙනවා ඉතුරු සාකච්ඡාව සඳහා. ඒතර අපි අද ආරම්භ කරන්නේ බුද්ධානුස්සතිය. බුද්ධානුස්සතිය අපි මේ අභිධර්මාර්ථ ප්‍රදීපිකා ග්‍රන්ථයේ 482 වෙනි පිටුව තමයි අද සාකච්ඡා කරන්නේ බුද්ධානුස්සතිය. අපි පාඩමට යනවා. බුද්ධානුස්සතිය වඩනු කැමැති යෝගාවචර තෙම අචල ශ්‍රද්ධායෙන් යුක්තව යට දක්වන ලද පරිදි සුදුසු සේනාසනයක විවේකීව හිඳ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේවමනුසානම් බුද්ධෝ භගවාති යනාදී වශයෙන් බුදුගුණ සිහි කළ යුතුය. මෙයින් ප්‍රධාන වශයෙන් බුදුගුණ 9ක් ප්‍රකාශ වේ. ඒ 9 නම් සෝ භගවා ඉතිපි අරහං. ඒ භාගතුන් වහන්සේ මේ කාරණයෙන් අරහත් කියලා මේකේ තියෙන්නේ අරහං වෙන්න ඕන. අරහත් කියලා තමයි මේකේ තියෙන්නේ. අරහං නම් වනසේක ඉතිපි සම්මා සම්බුද්ධෝ මේ කාරණයෙන් සම්‍යක් සම්බුද්ධ නම් වනසේක. ඉතිපි විද්‍යාචරණ සම්පන්නෝ මේ කාරණයෙන් විද්‍යාචරණ සම්පන්න නම් වනසේක. ඉතිපි සුගතෝ මේ කාරණයෙන් සුගත නම් වනසේක. ඉතිපි ලෝකවිදු මේ කාරණයෙන් ලෝකවිදු නම් වනසේක. වීඩියෝ එකට වදිනවා. ඉතිපි අනුත්තර පුරිස ධම්ම සාරති මේ කාරණයෙන් අනුත්තර පුරිස ධම්ම සාරති නම් වනසේක. ඉතිපි සත්තා දේවමනුස්සානම් මේ කාරණයෙන් දෙව් මිනිසුන්ට ශාස්ත්‍රූ නම් වනසේක. ඉතිපි බුද්ධෝ මේ කාරණයෙන් බුද්ධ නම් වනසේක. ඉතිපි භගවා මේ කාරණයෙන් භගවත් නම් වනසේක. අපිට මේ Zoom සමග සම්බන්ධ වෙන අය මේ අකුරු බෝඩ් එකේ අකුරු පැත්ත මාරු වෙලා පේනවද කියලා පොඩ්ඩක් කියන්න. මේකද? අයි පැත්තට පේන්නේ නෑ. එයාට පේන්නේ දැන් නෑ. Zoom සමග සම්බන්ධ වෙච්ච මේ පින්නතුන් අපිට කියනවද මේ බෝඩ් එකේ අකුරු වල ගැටලුවක් තියෙනවද කියලා? හරි.
මෙසේ මේ නවවිධ බුද්ධ ගුණයන් නම් වශයෙන් ඉගෙන නැවත විස්තර වශයෙන් දත යුතුය. ඒතර මේ විදිහට අපි බුදු ගුණ ටික වෙනම මතක් කරගත්තා. ඊළඟට අරහනම් බුදු ගුණය. භාගතුන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරව ආරකව සිටින හේින්ද අරී නම් වූ කෙලෙස් සතුරන් නොහොත් පුණ්‍යාවි සංස්කාරාදියු දැවි නැසූ හේින්ද නැසූ බැවින්ද ප්‍රත්‍ය ආදියට සුදුසු බැවින්ද පව් කිරීම පිළිබඳව රහස් නැති බැවින්ද අරහං නම් වනසේක. කතා කරන්න පේන්නේ නැද්ද? පේනවද? හරි. ඊළඟට අපි බලමු භාග්‍යවතුන් වහන්සේ අරහත් මග නුවණින් වාසනා ඒ කියන්නේ වාසනා සහිත කියන එක. වාසනා කිව්වේ වාසනා සහිත සියලු කෙලෙසුන් නැති කිරීමෙන් කෙලෙසුන් කෙරෙන් ඊතා දුරස්තය ආරකය. එහෙයින් අරහ නම් වන සේක. තවද ප්‍රඥා නැමැති ශාස්ත්‍රයෙන් රාගාදී වූ සියලු කෙලෙස් සතරුන් නැසූ හේයින්ද අරහං නම් වනසේක. තවද අරහත් කියන එක වැරදි මෙතන. අරහත් කියන්නේ අරහං කියන එකයි අරහත් කියන එකයි දෙකක්. මෙතන මේ මුද්‍රණ දෝෂයක් තියෙන. මේ දෙකේම අරහත් කියලා තියෙන්නේ. අරහත් කියලා කියන්නේ අපි මේ අපි ඵලයක් නේද? මාර්ගඵල. මාර්ග හතරයි ඵල හතරයි. අරහත් කියලා කියන්නේ හතරවෙනි ඵලය. නේද? සෝවාන්, සකදාගාමි, අරහත්, අනාගාමි, අරිහත්. අරිහත් කියන ඵලය. ඒකට ඒක මාර්ගඵලයක්. ඒක මාර්ගඵලයක්. ඒතර අරහත් තමයි රහතන් වහන්සේත් අරහත්. පසේ බුදුරයන් වහන්සේත් අරහත්. බුදුරජාන් වහන්සේත් අරහත්. ඒතර අරහත් ආයි බෙදෙනෝනේ අරහතුන් වහන්සේලා ඉන්නවා ශුෂ්ක විදර්ශක, ඊට පස්සේ 80 මහා ශ්‍රාවක, ඊට පස්සේ අග්‍ර ශ්‍රාවක, ඊට පස්සේ පසේ බුදුවරයා නේද? ඒ ඔක්කොම අරහත්. එහෙම නේද? පැහැදිලි නේද? අරහං අරහත් කියන එකේ වෙනස මතකයි පැහැදිලි නේ. දැන් මෙතන කියන්නේ මේ අරහං ගුණයක් මේක. බුදුරජාන් වහන්සේගේ ගුණයක්. ඒතර මේ ගුණේ ආයිත් ඇතුලේ තියෙනවා තව සමහර අවස්ථාවක 5කට මේක විස්තර කරනවා, සමහර අවස්ථාවක 4කට විස්තර කරනවා, සමහර අවස්ථාවක එකක් විදියට විස්තර කරනවා. يعني අරහං ගුණය ඇතුලේ කෑලි 5කට බෙදලත් මේක සාකච්ඡා කරනවා. කෑලි 4කට බෙදලත් සාකච්ඡා කරනවා. කෑලි එකක් විදියටත් එක ගුණයක් විදියටත් අර ප්‍රධානික අරගෙන පූජාවට සුසු දැන් ඒක තේරෙනව නේද මම මේ කියන එක? පැටලෙලා නැහැනේ නේද? ඔව්. ඒක අරහං අරහත් නෙවෙයි. මේකේ මේ දෙකේම මුද්‍රණ දෝෂ තියෙනවා. අරහං අරහ නම් වනසේක. තවද ප්‍රඥා නැමැති ශාස්ත්‍රයෙන් රාගාදී වූ සියලු කෙලෙස් සතුරන් නැසූ හේින්ද අරහං නම් වනසේක. සංසාරයේ රතර සකක් වැනිය. අවිද්‍යාව සහ භව තණ්හාව එහි නාභියය. රත සකක්, ක්‍රිය සකක් වගේ එහි අවිද්‍යාව සහ භව තණ්හාව එහි නාභියය. පුඤ්ඤාභි සංස්කාරාදීහු එහි දැවිය. ජරා මරණ එහි නිම්වලල්ලය. අපි ඒක කලින් මතක් කරගත්තා. ඒ කියන්නේ දැන් රිය සකක් ගත්තොත් දැන් නිම්මලල්ල කියන්නේ මේක.
මේක නිම්වලල්ල. මේක නාභිය. මේක තමයි දැවි. අර හරිද? නිම්වලල්ල අරය. හරිනේ? අරය මේක නාභිය. එතකොට කියන්නේ සංසාරයේ රත සකක් වැනිය. සංසාරයේ මේක කරකැවි කැවි යනවා. අවිද්‍යාව සහ භව තණ්හාව එහි නාභියය. අපි දන්නවා මේ නාභිය කියලා කියන්නේ නාභිය කියන්නේ අවිද්‍යාවයි භව තණ්හාව. නාභිය. මේකෙන් තමයි බැඳලා තියෙන්නේ. ඊට පස්සේ පුඤ්ඤාභි සංස්කාරාදීහු එහි දැවිය. සංස්කාර ටික මෙතන දැවි. මේ තමයි දැවි. ඒ කියන්නේ දැන් අවිද්‍යාවයි භව තණ්හාවයි මොකද? අවිද්‍යාපච්චය සංඛාරා සංස්කාර. ඒ විදිහට ඉතුරු ටික එනවා දැවි විදියට අර ඒ විදියට මේ පැත්තට එනවා නිම්වලල්ල. නිම්වලල්ල කිව්වේ ජරා මරණ. මේ ජරා මරණ. ඒ කියන්නේ දැන් පටිච්ච සමුප්පාදයේ පටිච්ච සමුප්පාදයේ තියෙනෝනේ මේ පියවරයන් කීයක් තියෙනවද? 12ක් තියෙනවා. 12න් මෙතෙන්ට දෙකක් එනවා. තෘෂ්ණාවයි අවිද්‍යාවයි. එතකොට මෙතෙන්ට එනවා දෙකක්. ජරා මරණ. ජරා මරණ කියන්නේ එකක් නේ. එකක්. ඉතුරු ටික මැද එනවා. ඒ ටික බැඳලා තියෙන්නේ මොකෙන්ද? අරවලි. හරි නේද? පටිච්ච සමුප්පාදේ මේ 12 තමයි බෙදලා එන්නේ මේ. මේ ජරා මරණ මේකට එන මෙතෙන්ට එනවා. මෙතෙන්ට මැද අවිද්‍යාවයි තෘෂ්ණාවයි එනවා. මේක මේ ඉතුරු ටික එන්නේ මේ අරවලට. හරි නේද? එහෙම තමයි. පටිච්ච සමුප්පාදේ 12 එන්නේ. මේ බෙදලා 12 තමයි බෙදලා එන්නේ උතන. හරිනේ? අවිද්‍යාව සහ භව තණ්හා එහි නාභියේ පුඤ්ඤාභි සංස්කාරාදීහු එහි දැවිය. ජරා මරණ එහි නිම්වලල්ලය. ආශ්‍රව සමුදය නැමැති අකුරින් විද. ආශ්‍රව සහ ආශ්‍රව සමුදය නැමැති අකුරින් විද. අකුර කියන්නේ මොකද්ද? අලවංගුව නේ. මෙතන දානෝනේ අලවංගුව. අකුර කියන්නේ ඒක. ඔව්. ඒ කියන්නේ දැන් රෝද දෙක කරකැවෙන්න දානෝනේ මේක. දැන් මෙතන දානෝනේ. ඇක්සල් කියලා කියන්නේ ඇක්සලයක් කියලා කියන්නේ අලවංගු කියන්නේ ඇක්සලයක් කියලා කියන්නේ. දැන් ඇක්සලයේ වටේනේ කරකැවෙන්නේ මේක. ඒක තමයි ආශ්‍රව සහ සමුදය කියන අලවංගුව. නැත්නම් ඇක්සල් කියන එක. දන්නවනේ රෝදෙක මේ තියෙනවා ඒක වටේනේ කරකැවෙන්නේ මෙහෙම. ඒක තමයි විදලා දාන්නේ. අකුර කියන්නේ ඒක. අකුර කිව්වේ ඔය ඇක්සල් කියන එක. නැත්නම් ඇක්සල් කියලානේ කියන්නේ ඒකනේ. කූර තලවංගුව කියලා කියන්නේ. ආශ්‍රමතේ අකුරින් විද තිබව නැමැති රතෙහි යොදන. තිබව කියන්නේ බව තුනනේ. ලදුව අනාදිමත් කාලයක් මුළුල්ලේ පවත්නේය. තථාගතයන් වහන්සේ ඒ සංසාර නැමැති චක්‍රයාගේ පුණ්‍යාවි සංස්කාරාදී නැමැති අර මහ බෝමැඩදී වීරිය නැමැති පාදයෙන් ශීල නැමැති පෘථුවියේ පිහිටා ශ්‍රද්ධා නැමැති අතින් කර්මක්ෂය ඥානයේ නැමැති පොරවගෙන කපා දමන ලද හේයින් අරහං නම් වනසේක. හරිද? හරිනේ. එතකොට දැන් මෙතෙන්දි කියන්නේ මේ අර සංසාර චක්‍රය බිඳලා දැම්මා. සංසාර චක්‍රය බිඳලා දැම්මා. ඒක තමයි කෙටි වශයෙන් කියන්නේ. දැන් අපි මේ පොතේ අපි අර මේ පොතෙන් ගත්තොත් ඒ කියන්නේ මේ නායෝනී අරිදම් ස්වාමීන් වහන්සේගේ ග්‍රන්ථය ඒකේ තියෙන්නේ
ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ වාසනා සහිත සකල ක්ලේශයන් දුරු හේින්ද අරහං නම් වනසේක. ස්වාමීනී භාගතුන් වහන්සේ ඔබ වහන්සේ රාගාදී කෙලෙස් සතුරන් නැසූ හේින්ද අරහත් නම් වනසේක. ස්වාමීනී භාගතුන් වහන්සේ ඔබ වහන්සේ සංසාර චක්‍රයේ අවිද්‍යාදී කෙලෙස් අර සිඳලූ හේින්ද අරහත් නම් වනසේක. හරි, අන්න ඒකට තමයි මේ විස්තර අර රිය සකෙන්නේ. ඒකට ඊටු දෙක මතක් කරගත්තොත් ස්වාමීනී භාගතුන් වහන්සේ ඔබ වහන්සේ ආමිස ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසු වූ හේින්ද අරහත් නම් වනසේක. ස්වාමීනී භාගතුන් වහන්සේ ඔබ වහන්සේ රහසක් පවක් නැති අති පරිශුද්ධ సంతානිය ඇති හේින්ද අරහත් නම් වනසේක. ඒතර පහක් තියෙනවා. මෙතන හතරයි තියෙන්නේ. ඒ හතර තමයි කෙලෙසුන් කෙරෙන් දුරව ආරකව සිටි හේින්ද අරි නම් වූ කෙලෙස් සතුරන් නොහොත් පුඤ්ඤාවි සංස්කාර ආදී දැවි නැසූ හේින්ද ප්‍රත්‍ය ආදීට සුසු බැවින්ද පව් කිරීම නැමැති රහස් නැති හේින්ද අරහත් නම් වනසේක. එතකොට මේකෙදී අර පළවෙනි එක දෙකක් විදියට මේකේ අරගෙන දෙනවා. මේ තේරුම් ගන්න ඕන මේ දෙක වෙනස මොකක්ද කියලා. හරි නේද? දැන් අපි කිව්වා අයි මුලින්දලා අපි තේරුම් ගනිමු. අපි කිව්වා අරහං කියන ගුණය. අරහත් නෙමෙයි අරහං. ඒක වැදගත්. අරහං ගුණය. බුදු ගුණය කියන්නේ අරහං. අරහත් නෙමෙයි. අරහත් කිව්වේ මාර්ගඵලයක්. හතරවෙනි මාර්ගඵලය. ඒත් ඒක වැදගත් මෙතෙන්දි පටලුම් අරගන්න කියලා. ඊළඟ එක අරහං කියන ගුණයේ අපි ಗುಣ පහක් විදියටත් මේක සාකච්ඡා කරනවා, ಗುಣ හතරක් විදියටත් සාකච්ඡා කරනවා. සමහර අවස්ථාවල ඒකේ ප්‍රධානම ගුණය අරගෙන එකක් විදියටත් සාකච්ඡා කරනවා. එතකොට ಗುಣ පහක් විදියට ගන්නව නම් ඒ තමයි අපි මේ ගන්නෙ මේ නායනී අරියුදම් ස්වාමීන් වහන්සේගේ ග්‍රන්ථයෙන් තමයි මේ කොටස ගන්නෙ. ඒකේ කියන විදියට අපි ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ වාසනා සහිත සකල ක්ලේශයන්ගෙන් දුරු හේින්ද අරහං නම් වනසේක. ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ රාගාදී කෙලෙස් සතුරන් නැසූ හේින්ද අරහං නම් වනසේක. ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සංසාර චක්‍රයේ අවිද්‍යාදී කෙලෙස් අර සිඳලූ හේින්ද අරහං නම් වනසේක. ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ආමීස ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසු වේින්ද අරහං නම් වනසේක. ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ රහසක් පවක් නැති අති පරිශුද්ධ సంతාන ඇති හේින්ද අරහං නම් වනසේක. හරිද? පහයි. එතන පහයි. ඒ පහෙන් මෙතන තියෙන්නේ කෙලෙසුන් කෙරෙන් දුරව ආරවක සිටි හේින්ද කියලා එකෙන් නියෝජනය වෙනවා මේ පළවෙනි දෙකම. පළවෙනි දෙක මොකද්ද? ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ වාසනා සහිත සකල ක්ලේශයන්ගෙන් දුරු හේින්ද අරහං නම් වනසේක. ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ රාගාදී කෙලෙස් සතුරන් නැසූ හේින්ද අරහං නම් වනසේක. අන්න ඒ දෙකම එකට අරගෙන තමයි මෙතන කියන්නේ කෙලෙසුන් කෙරෙන් දුරව ආරෝපව සිටි හේින්ද කියලා. දෙකකට වෙන් කළද? හරි නේද දැන්? පැටලුම හරි නේද දැන්? මෙතන මේ අර පළවෙනි දෙක එකට අරගෙන තමයි මෙතන එකකින් කියන්නේ. එතකොට මෙතන හතරක් වුණා. හරිද? හරි නේද? එතකොට පැටලයක් නැහැනේ. ඊළඟට දැන් මේ පහක් කියලා ගනිමු අපි මේක. පහක් කියලා ගනිමු. ඒතර මේ පහම ගත්තාම ඒ පහෙන් ප්‍රධාන ගුණය විදියට අපි ප්‍රධාන ගුණය විදියට ගත්තොත් එකක් ගත්තොත් ඒ මොකද්ද ගන්න වෙන්නේ අපිට? පූජාවට සුදුසු වූ හේයි. පූජාවට ආමිස හා ප්‍රතිපත්ති පූජාවට සුදුසු බව තමයි උන්වහන්සේනේ ඒ පූජාවට සුදුසු එකෙන් ඉහළින් ඉන්නේ. ඒතකොට ඒක තමයි ප්‍රධානම ගුණය විදියට අපි මෙතෙන්දි ගන්නෙ. හරිනේ? එතකොට ඒක ඇතුළෙම පූජාවට සුදුසු තේ ඇයි? අර ටික තියෙන නිසානේ. එතකොට ඒක ඇතුළේ අර ටිකක් තියෙනව නේද එතකොට? නේද? අර අනිත් ටික ඇයි සුදුසුනේ? සුදුසුනේ අර වාසනා සහිත සකල ක්ලේශයන් දුරු හේයි. ඊට පස්සේ රාගාදී කෙලෙස් සතුරන් නැසූ හේයි. ඊට පස්සේ සංසාර චක්‍රයේ අවිද්‍යාදී අර සිඳලු හේයි. ඊට පස්සේ රහසක්වත් පව් නොකල හේයි. හරිනේ දැන්? එතකොට දැන් අන්න ඒක ඇතුලේ තියෙන අර ටික ඔක්කොම. දැන් හරි නේද පැටලුව? දැන් එහෙම අපිට එහෙම කරන්නත් පුළුවන්.
හරි නේද දැන්? ඔන්න අපිට එතකොට මේ පොතටත් මේ ග්‍රන්ථයේ සඳහන් වෙන ආකාරයත් මේ පොත් තුනේම තියෙන විදිය ඊළඟ විසුද්ධි මාර්ගයේ තියෙනෙත් මේ ಗುಣ හතරක් විදියට. එතකොට එකිනෙක ගැලපෙනවා මේවයි අපිට ගැටලුවක් නැහැ නේ. ඔක්කොම හරි නේද එතකොට? හරි. එතකොට නරහං ගුණය ගැන අපිට අවබෝධයක් තියෙනවා. අපි මේකේ කෙටි කරගමු මේ වාක්‍ය ටිකට විතරක් කෙටි කරගෙන අපි මේ කටපාඩම් කරගත්තා නම් හරි මේ ටික අපිට කටපාඩම් කරගන්න වෙනවා. කටපාඩම් කරගෙන අපිට පුළුවන් හැම අවස්ථාවකම ඇඳේ නිදා ගන්න වෙලාවද පුළුවන් වෙලාවට අපිට කටපාඩම් තියාගෙන භාවනා පුරුදු කරන්න ඕන. හරිනේ? මේක ටිකක් දීර්ඝව තියෙනවා. දීර්ඝ විදියටම පුළුවන් නම් හොඳයි. එහෙම නැත්නම් අපිට ಗುಣ ටික විතරක් පාඩම් කරගන්න පුළුවන්. හරි නේද? එතකොට අරහං ගුණය හරි. එතකොට තව පොඩ්ඩක් තියෙනවා මේකේ. ඊට පස්සේ තවද භාග්‍යතුන් වහන්සේගේ පටිච්ච සමුප්පාද ධර්මයන් ਸਰවාකාරයෙන්ම දැනීම නම් වූ ධර්මස්ථಿತಿ ඥාණයෙන් ඒ ධර්ම තත්වාකාරයෙන් දැන ඒ ධර්මයන් කෙරෙන් කලකිරී එහි නොඇලී ඒ සියල්ලෙන් මිදී ඒ සංස්කාර චක්‍රයාගේ අර නැසූ හේින්ද අරහං නම් වනසේක. තවද භාගතුන් වහන්සේ අග්‍ර දක්ඛිනාර්ය වන බැවින් චීවර පිණ්ඩපාත සේනාසන ගිරාණප්‍රත්‍ය ආදී සිව්පසයටද සුදුසු පූජා විශේෂයන්ටද අරහ වන හේයින් අරහ නම් වනසේක. තවද භාගතුන් වහන්සේ පව් කිරීමෙහි රහස් නැති හේයින්ද අරහ නම් වනසේක. මෙසේ භාගතුන් වහන්සේ මේ ආදී කාරණේන් අරහං නම් වනසේකයි යෝගාවචරයා විසින් මෙනෙහි කළ යුතුය. හරිද? හරි නේද? ඒකට අපිට පැහැදිලිනේ. එතකොට මේ අර වාක්‍ය ටික කටපාඩම් කරගෙන අපිට භාවනා වාක්‍යයෙන් මෙනෙහි කරන එක තමයි බුද්ධානුස්සතිය කියලා කියන්නේ. ආයිත් අපි මතක් වෙන අපි මේ වාක්‍ය ටික විතරක් මේ මතක් කරගනිමු. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ මෙසේද අරහත් නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ වාසනා සහිත සකල ක්ලේශයන්ගෙන් දුරු හේින්ද අරහත් නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ රාගාදී කෙලෙස් සතුරන් නැසූ හේින්ද අරහං නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සංසාර චක්‍රයේ අවිද්‍යාදී කෙලෙස් අර සිදලූ හේින්ද අරහං නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ආමිස ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසු හේින්ද අරහං නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ රහසක් පවක් නැති අති පරිශුද්ධ సంతාන ඇති හේින්ද අරහං නම් වනසේක. හරිනේ? හරිද? එතකොට ඔන්න අපි අරහං ගුණය පහක් ආකාරයකට අපි භාවනා වාක්‍යයක් ඉගෙන ගත්තා. ඔය වාක්‍ය ටික අපිට මේ කටපාඩම් කරගෙන පුහුණු කරගන්න පුළුවන් වුණා නම් හොඳයි. ගොඩක් හොඳයි. තව දිගට පුළුවන් නම් වඩා හොඳයි. හරි. දැන් අපි ඊළඟ එකට යනවා සම්මා සම්බුද්ධ නම් වූ ගුණය. භාගතුන් වහන්සේ මේ කියන්නේ 484 පිටුව දෙවෙනි සම්මා සම්බුද්ධ නම් වූ ගුණය. භාගතුන් වහන්සේ සියලුම ධර්මයන් අවිපරීත කොට පරෝපදේශ රහිතව තමන් වහන්සේම අවබෝධ කළසේක. අභිඤ්ඤය ධර්ම නම් වූ විශිෂ්ට ඥාණයෙන් දත යුතු චතුසත්‍ය ධර්මයන් ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන වශයෙන් නොහොත් අභිඤ්ඤය වශයෙන් අවබෝධ කළසේක. එසේම පරිඤ්ඤය ධර්ම නම් වූ ආත්පසින් දත යුතු දුක්ඛ සත්‍යද අනිත්‍ය ආදී ලක්ෂණ වශයෙන් පිරිසිඳ දත යුතු ධර්මද පරිඤ්ඤයෙන් වශයෙන් අවබෝධ කළසේක. ප්‍රභාතව්‍ය ධර්ම නම් වූ බහැර කටයුතු තෘෂ්ණා සංඛ්‍යාත සමුදය සත්‍ය පහතව්‍ය වශයෙන් අවබෝධ කළසේක. සාක්ෂාත්කරණීය ධර්ම නම් වූ ප්‍රත්‍යක්ෂ වශයෙන් දැක්ක යුතු නිර්වාණ සංඛ්‍යාත නිරෝධ සත්‍ය සාක්ෂාත්කරණීය වශයෙන් අවබෝධ කළසේක.
භාවිතව්‍ය ධර්ම නම් වූ වැඩි යුතු ධර්ම සත්‍ය මාර්ග සත්‍ය භාවිතව්‍ය වශයෙන් අවබෝධ කර සේක. එසේ එහෙයින් භාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වන සේක. හරිද? එතකොට මෙතෙන්දී අපිට දෙකක් එනවා. මෙතෙන්දී පොඩ පැටලෙන එකක් තියෙන එක මේක නම් මේ පොතේ පැහැදිලිව වෙන් කරලා තියෙනවා. දැන් මෙතෙන්දී සම්මා සම්බුද්ධ කියන ගුණයක් තියෙනවා. අපිට අන්තිමේ දෙනවා බුද්ධ කියන ගුණයක් එනවා. ඒතර මේ දෙකේ වෙනස මොකද්ද? ඒතර සම්මා සම්බුද්ධ බුද්ධ එක වගේ. මොකද වෙනස? අපි ඒකත් දැනගන්න ඕනේ. ඈ? මොකද? තමන් විසින්ම අවබෝධ කරගත්තා. ඒක මොකද්ද? බුද්ධද සම්මා සම්බුද්ධ? සම්මා සම්බුද්ධ. බුද්ධ කිව්වේ එතකොට? අන්න හරි. අන්න ඒක තමයි උත්තරේ. බුද්ධ කියන ගුණයෙන් කියන්නේ පසුව එන බුද්ධ කියන ගුණයෙන් එන්නේ මෙරමාට අවබෝධ කරලා. මෙරමාට කිව්වේ අන් අයට ඒක වටහලා දුන්න අවබෝධ කරවලා දුන්න කියන දෙන උතුමාණන් වහන්සේ කියන අර්ථය තමයි බුද්ධ කියලා කියන්නේ තියෙන්නේ. සම්මා සම්බුද්ධ කියලා කියන්නේ තමා විසින්ම අවබෝධ කරගත් ගුණය තමයි මෙතෙන්දී සම්මා සම්බුද්ධ කියලා කිව්වේ. හරි නේද? මේ දෙකේ වෙනස. ඒතර බුද්ධ කියලා දෙකක් එනවා මෙතෙන්දී. දෙක තමයි සම්මා සම්බුද්ධ සහ පසු වෙන බුද්ධ. මේ දෙකේ වෙනස තමයි සම්මා සම්බුද්ධ කියලා ගුණයෙන් අපි කතා කරන්නේ තමා විසින්ම අවබෝධ කරගත් ධර්මය අවබෝධ කර ගැනීම තමයි සම්මා සම්බුද්ධ කියලා කිව්වේ. බුද්ධ කියලා කිව්වේ අනිත් අයට මේක අවබෝධ කරලා පහදා දීම නැමැති ගුණය තමයි බුද්ධ කියලා කියන්නේ. හරිනේ? අපි මෙතෙන්දී ඒ දෙකේ වෙනස ඉගෙන ගත්තා. ඒතර මේකේ ධර්මය අපි අවබෝධ කරන එකත් ධර්මය ආකාර කීයකට බෙදෙනවද? 1 2 3 4 5කට බෙදෙනවා. මේ අවබෝධ කරගත්ත ධර්මය කීයකට බෙදෙනවද? 5කට බෙදෙනවා. ආකාර 5කින් තමයි අවබෝධ කරගන්නේ. මොනවද 5? 5 තමයි අභිඥේය, පරිඥේය, පහතව්‍ය, සාක්ෂාත්කරණීය සහ භාවිතව්‍ය. කීයක්ද? 5යි. අවබෝධ කරගත් ධර්මය ආකාර 5ක් තියෙනවා. ආකාර 5යි. ඒ 5 තමයි අභිඥේය, පරිඥේය, පහතව්‍ය, සාක්ෂාත්කරණීය, භාවිතව්‍ය. 5යි. හරි නේද? ඒතර බලමු මොනවද මේ 5 කියලා. එතකොට අභිඥේය පළවෙනි එක. අභිඥේය නම් වූ විශිෂ්ට ඥානයෙන් දත යුතු චතුසත්‍ය ධර්මයන්. අන්නේ චතුසත්‍ය විශිෂ්ට ඥාණයෙන් චතුසත්‍යනේ චතුරාර්ය සත්‍යනේ නේද? විශිෂ්ට ඥාණයෙන්ම තේරුම් ගන්න වෙන්නේ චතුරාර්ය සත්‍ය. එතකොට ඒක ලක්ෂණ තවත් ඒක තව ගැඹුරට ගිහිල්ලා ලක්ෂණ ඒකේ ලක්ෂණ විදියට ඉගෙන ගත්තා. ඒකේ රස විදියට ඉගෙන ගත්තා. ඒකේ පච්චුපට්ඨාන විදියට ඉගෙන ගත්තා. ඒකේ පදට්ඨාන විදියට ඉගෙන ගත්තා. ඔව් ආකාර 4කින් ඔව්. නේ ඔක්කොම ධර්ම 5යි. ඒක ආකාර 4කින් තවත් ගැඹුරට විස්තර කරලා ඉගෙන ගත්තා. මේ අවබෝධ කරගත්තා. හරි නේද? ඒක තමයි අභිඥේය කියලා කිව්වේ. අපි මේක තවදුරටත් අපි චතුරාර්ය සත්‍ය පිළිබඳ අපි ඉස්සරහට සාකච්ඡා කරන නිසා අපි ගැඹුරට යන්නේ නැහැ වශයෙන්. නොහොත් අභිඥේය වශයෙන් අවබෝධ. ඒක තමයි අභිඥේය වශයෙන් කියලා කිව්වේ. ඊළඟට පරිඥේය ධර්ම නම් වූ හාත්පසින් දත යුතු දුක්ඛ සත්‍යද ඊට පස්සේ වැඩිපුරම හාත්පසින් කියලා කියන්නේ ගැඹුරට දැනගන්න ඕන මොකද්ද? දුක්ඛ සත්‍ය. දුක්ඛ සත්‍ය ගැඹුරට දැනගන්න ඕන. හැම ආකාරයක්ම දැනගන්න ඕන දුක්ඛ සත්‍යයේදී. එතන ඒක හාත්පසින් දැනගත යුතු දුක්ඛ සත්‍යද අනිත්‍ය ආදී ලක්ෂණ වශයෙන් පිරිසිදු දත යුතු ධර්මද පරිඥේය වශයෙන් අවබෝධ කරා. පරිඥේය වශයෙන් අවබෝධ කරගත්තේ දුක්ඛ සත්‍යයි හාත්පසින් දත යුතු දුක්ඛ සත්‍යයි අනිත්‍ය ආදී ලක්ෂණ වශයෙන් පිරිසිදු දත යුතු ධර්මයි. ටික තමයි අපි පරිඥේය ධර්ම කියලා කියන්නේ. හරිද? ඊළඟට පහතව්‍ය ධර්ම නම් වූ බහැර කටයුතු වෙනම කොටසක් විදිහට අපි ඉගෙන ගත්තා. ඒකට කිව්වා පහතව්‍ය. හරි නේද?
පහතව්‍ය. ඊළඟ සාක්ෂාත්කරණීය ධර්ම නම් වූ ප්‍රත්‍යක්ෂ වශයෙන් දැක්ක යුතු නිර්වාණ සංඛ්‍යාත නිරෝධ සත්‍ය නිරෝධ සත්‍ය තමයි සාක්ෂාත්කරණීය කිව්වේ. නිරෝධ සත්‍ය සාක්ෂාත්කරණීය වශයෙන් අවබෝධ කළසේක. නේද? එතකොට මොකද්ද? ප්‍රත්‍යක්ෂ වශයෙන් දැක්ක යුතු නිර්වාණ නිරෝධ සත්‍ය. නිරෝධ සත්‍ය කියන්නේ මොකද්ද? නිරෝධ සත්‍ය නිවන. එතකොට ඒකට කිව්වා සාක්ෂාත්කරණීය. සාක්ෂාත් කරගන්න ඕන එක. සාක්ෂාත් කළ යුතුයි. වචනෙන් පොඩ්ඩක් මතක තියාගන්න පුළුවන් අපිට ඒක. හරි සාක්ෂාත්කරණීය. සාක්ෂාත් කරගන්න ඕන එක සාක්ෂාත්කරණීය ධර්ම. ඒක තමයි සාක්ෂාත්කරණීය. ඊළඟට භාවිතව්‍ය ධර්ම නම් වූ වැඩි යුතු ධර්ම ටික. වැඩි යුතු මාර්ග සත්‍ය. වැඩි යුතු මාර්ග සත්‍ය. මාර්ග සත්‍ය කිව්වේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය. සාද භාවිතව්‍ය වශයෙන් අවබෝධ කරසේක. දැන් මේ වචනයෙන් පොඩ්ඩක් මතක තියාගන්න පුළුවන් නේද මේක? නේද? දැන් අභිඤ්ඤය පරිඤ්ඤයයි පොඩ්ඩක් මතක නැත්තේ පහතව්‍ය කියලා කියන්නේ ඉවත් කළ යුතු කියන එක. සාක්ෂාත්කරණීය කියලා කියන්නේ සාක්ෂාත් කළගත යුතු. භාවිතව්‍ය කියලා කියන්නේ භාවිතයට ගත යුතු කියන එක නේද? භාවිතා කරන ධර්ම නේ? අපි කරන විදිය ක්‍රියාවේ යොදන විදිය කියන එක භාවිතව්‍ය කියලා කියන්නේ. ඒ අර්ථය. හරි නේද? එතකොට අභිඤ්ඤය පරිඤ්ඤය කිව්වේ විශිෂ්ට ඥාණයෙන් දත යුතු ධර්ම ටික චතුරාර්ය සත්‍ය. අභිඤ්ඤයගේ පරිඤ්ඤයගේ ඒක හාත්පසින් අර දුක්ඛ සත්‍ය හාත්පසින් දැනගන්න. නැත්නම් අපිට සාක්ෂාත්කරණීය අවබෝධ කරගන්න බැරි වෙනවා. ඒ දුක්ඛ සත්‍ය දැනගන්න ඕන මොකද? දුක්ඛ සත්‍ය දැනගැනීමෙන්නේ අපිට නිරෝධයට යන්න පුළුවන්. නිරෝධයට යන්න පුළුවන් දුක දැනගන්න ඕන. නේද? දුක අවබෝධ කිරීමෙන් තමයි ඔය චතුරාර්ය සත්‍ය අනුපිළිවෙල වෙනස් වෙන්න පුළුවන්ද? බෑ. වෙනස් වෙන්න බෑ ඒක. ඒක පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙලට යන්න. නේද? එකක් උඩට අරගන්න පුළුවන්ද? ලේසි වෙන්න. ඔය අනිත්‍ය බෑ දුක්ඛ සත්‍ය ඉගෙනගෙන ඉන්න බෑ කියලා අනිත්‍ය උඩට ගන්න පුළුවන්. එහෙම බෑ. ඒකේ පිළිවෙලක් තියෙනවා. නෑ මෙතෙන්දි මෙහෙමයි අපි කියන එක කියන්න පුළුවන්. නමුත් මේක අවබෝධ වෙන්න ඕනේ. අවබෝධ වෙන්නේ කියන්නේ අපි කොච්චර මේක මේ කියන වචනේ අපි කොච්චර අපිට තේරෙනවද කියන එක මත අපේ සමාධියට යන්න පහසු වෙනවා. දැන් අපිට ඒකනේ දැන් මේක ගොඩාක් පළල් නිසා තමයි මේකේ ධානය වලට යන්නත් බැරි. ඒක පළල්නේ. ඒකෙදිත් අපිට දැන් මේ මොකද්ද කියන්නේ කියලා වැටහෙන්න ඕන. නිකන් වචනයක් කියවගෙන යන්න පුළුවන්. එතකොට අපිට අවබෝධ වෙන්නේ නැහනේ. ඒ විස්තර ඒක භාවනා වාක්‍යයට මොකක් හරි කියන්න පුළුවන්. ඒක නෙමෙයි අපි මේ කියන්නේ මොකද්ද කියලා අවබෝධ වෙන්න ඕන. ඒකනේ අපි මේ තව දුරටත් මේක මේ මොකද්ද අවබෝධ කියන එක තවත් ගැඹුරට කඩලා අපි තේරුම් ගන්නවා. මේක තවත් අපි තව ගැඹුරටත් යන්න ඕන මේකේ. දැනට අපි මේ මට්ටමේ සාකච්ඡා කරනවා. හරි නේද ඒක? ඊට තවද භාග්‍යතුන් වහන්සේ චක්ෂුරායතනය, සෝතායතනය, ගාහනායතනය, ජීවායතනය, කායායතනය, මනායතනය යන ආධ්‍යාත්මික ආයතනයෝ දුක්ඛ සත්‍යයිද ඒ ආයතනයන් උපදවීමට මූලාකාරණය වූ තෘෂ්ණාව සමුදය සත්‍යයිද ඒ ආයතන තණ්හා යන දෙකීම නොපැවැත්ම නිරෝධ සත්‍යයිද නිරෝධය ප්‍රතිවේද කරන ප්‍රතිපදාව මාර්ග සත්‍යයිද තමන් වහන්සේම අවබෝධ කළසේක. හරිද? ඒතර ඒකත් වැදගත්. ඒතර මොකද්ද මේ කියන්නේ? තවද භාග්‍යතුන් වහන්සේ චක්ෂුරායතනය, සෝතායතනය, ගානායතනය, ජීවායතනය, කායයතනය, මනායතනය යන ආධ්‍යාත්මික ආයතනයෝ දුක්ඛ සත්‍යයිද යයිද ඒතර ආයතන කීයක් තියෙනවද ඔක්කොම? 6ද? ආයතන ඔක්කොම කීයද? 12යි. 12යි. මොනවද? ආයතන, බාහිර ආයතන. මේ කිව්වේ මොනවද?
අධ්‍යාත්ම මොනවද ආධ්‍යාත්මික ආයතන කියන්නේ? මොකද්ද බෙදෙන්නේ? මොකද්ද ආකාරය බෙදෙන? ආධ්‍යාත්මික ආයතනය බාහිර ආයතනය බෙදන්නේ කොහොමද? ආධ්‍යාත්මික ආයතනය ඇඟේ අපේ තියෙන ඒවා අපේ තියෙන ඒවා බාහිර ආයතන කියන්නේ බාහිර ඒවා. දැන් රූපායතනය බාහිරේ නේද තියෙන්නේ? ඇහැ චක්ෂුරායතනය ඇහැ වෙදිද්දී ඒකට වැටෙන වර්ණ රූපය තමයි රූපායතනය කියලා. ඒක එළියේ තියෙන්නේ. එළියේ නේද තියෙන්නේ? අන්න බාහිර ආයතන. ඒතර එයින් කීයක් තියෙනවද? 6යි. එයින් 6ක් තියෙනවා බාහිර ආයතන, අධ්‍යාත්මික ආයතන 6යි. 6යි 12යි. ආයතන 12යි. 12 ආයතන. මෙතන කිව්වේ 6යි. අපි මේව සාකච්ඡා කරපුවා. එතකොට දුක්ඛ ඒතකොට ඒ ටික තමයි ඒතර ආධ්‍යාත්මික ආයතන 6 දුක්ඛ සත්‍ය. හරිද? ඒක 6 දුක්ඛ සත්‍යය. ඒ ආයතනයන් උපදවීට මූල කාරණා වූ තෘෂ්ණාව. දැන් ඒකේ ඒ ටික හැදුනේ මොකක් නිසාද? තෘෂ්ණාව නිසා. තෘෂ්ණාව නිසා තමයි හැදුනේ සමුදය සත්‍යයයිද ඒ ආයතනයේ තණ්හා යන දෙකෙහිම නොපැවැත්ම. එතකොට ඒ ආයතන ටිකයි තණ්හාවයි දෙකේම නොපැවැත්ම මොකද්ද? නිරෝධය. නිරෝධ සත්‍යය. හරිද? එතකොට මෙතන තණ්හා අනිත් ආයතනයේ පැවැත්ම ඇති උනේ හරිය තණ්හාව ඇති උනේ මොකක් නිසාද? අවිද්‍යාව නිසානේ. ඒතර අවිද්‍යාවයි තණ්හාව එකට අරගෙන ඒකේ නොපැවැත්ම නිරෝධය කියලා ගන්නත් පුළුවන්. එහෙම ගන්නත් පුළුවන්. මෙතන කියන්නේ අර ආයතන 6යි අධ්‍යාත්මික ආයතන 6යි තණ්හාවයි නොපැවැත්ම නිරෝධය. හරිද? නිරෝධ සත්‍යයයිද නිරෝධය ප්‍රතිවේද කරන ප්‍රතිපදාව. දැන් නිරෝධය ප්‍රතිවේද. දැන් නිරෝධය ලබා ගන්න කරන ක්‍රියාපිළිවෙත. මොකද්ද? මාර්ග සත්‍ය. මාර්ග සත්‍ය කිව්වේ අර අෂ්ටාංග මාර්ගය. හරි නේද එතකොට? තේරුණා නේද? එතකොට චතුරාර්ය සත්‍ය මේ කියන්නේ මොකද්ද? දුක්ඛ සත්‍යයි, සමුදය සත්‍යයි, නිරෝධ සත්‍යයි, මාර්ග සත්‍යයි. ඒ හතර කියන්නේ මේ. හරි නේද? එතකොට ඒ ටික අවබෝධ කරා. දැන් අර ඉස්සෙල්ලා කිව්ව ධර්ම ටිකම අර මොකද්ද? පරිඤ්ඤය, අභිඤ්ඤය, පරිඤ්ඤය, පහතව්‍ය, සාක්ෂාත්කරණීය, භාවිතව්‍ය. ධර්ම ටික ආයෙත් වෙන විදිහක මේ කිව්වේ. හරිනේ? තවත් විදිහක පැහැදිලි කරා. එසේම රූපාදී වූ බාහිර ආතන සයද චක්ෂු විඥානාදී විඥාන කාය සයද චක්ෂු සම්පස්සාදී පස්ස සයද චක්කු සම්පස්සජ වේදනාදී වේදනා සයද රූප සංඥාදී සංඥා සයද රූප සංචේතනාදී චේතනා සයද රූප තණ්හාදී තෘෂ්ණා සයද රූපක්ඛන්දාදී පංචස්කන්ධයද දස කසිනද දස අනුස්සතිද උද්දුමාතකාදී දස අසුබද කේසාදී දෙතිස් කුණපද චක්කු ධාතු ආදී අටලොස් ධාතු උද කාම භවාදී නව භවද ප්‍රථම ධානාදී ධාන සතරද මෙත්තාදී සතර අපමඤ්ඤාද ආකාසානංචායතනාදී අරූප සමාපatti සතරද ප්‍රතිලෝම වශයෙන් ජරා මරණාදී වූ අනුලෝම වශයෙන් අවිද්‍යාදී වූ පටිච්ච සමුප්පාදාංගයෝද දුක්ඛ සත්‍යයයි ද ඒ ධර්මයන්ගේ ඉපදීමට මූල හේතුව සමුදය සත්‍යයයිද ඵලයාගේ හා හේතුවගේද නොපැවැත්ම නිරෝධ සත්‍යයයිද නිරෝධ ප්‍රතිවේදය කරන ප්‍රතිපදාව මාර්ග සත්‍යයයිද තමන් වහන්සේම අවබෝධ කළ හේයින් සම්මා සම්බුද්ධ නම් වනසේක. මේ චතුරාර්ය සත්‍යම එක එක ආකාරයට පැහැදිලි කිරීම තමයි මේ කරේ. පළවෙනි පරිච්ඡේදයෙන් එක ආකාරයකට පැහැදිලි කරා. තේරුණාද? ඊළඟ පරිච්ඡේදයෙන් තවත් ආකාරයකට පැහැදිලි කළා. ඊළඟ ආකාරයෙන් තවත් ආකාරයකට පැහැදිලි කරා. මේ චතුරාර්ය සත්‍ය උන්වහන්සේ එතකොට කෙටියෙන් ගත්තාම මොකද මේ කියන්නේ? උන්වහන්සේ චතුරාර්ය සත්‍ය උන්වහන්සේ විසින්ම වෙනත් කෙනෙකුගේ උපකාරයක් නැතුව අවබෝධ කරගත්ත කියන එක තමයි මේ සම්මා සම්බුද්ධ ගුණේ
සංක්ෂේපය නැත්නම් කෙටි වශයෙන් ගත්තා. ඔව් කෙටි අදහස මේ ආකාර තුනින්ම කියන්නේ ඒක. මේක ලොකුවට ගන්න එපා. හරි නේද? ඒතර ධර්ම පහක් විදිහට ගත්තා. ඊට පස්සේ මේක වෙන් කරලා තව ගැඹුරට ගිහිල්ලා පැහැදිලි කිරීම තමයි මෙතන ගන්න. සරලව ගත්තාම චතුරාර්ය සත්‍ය, දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන චතුරාර්ය සත්‍ය ධර්මයන් උන්වහන්සේ තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගත්තා කියන ගුණය තමයි සම්මා සම්බුද්ධ කියන ගුණය. හරිද? අපි බලමු එතකොට අර මේ පොතෙන් අතිපූජ්‍ය රේරුකාණේ මේ නායෝනි අරියදම්ම ස්වාමින් වහන්සේගේ ග්‍රන්ථයේ සහ භාවනා වාක්‍ය ටික අපි බලමු පොඩ්ඩක්. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මෙසේද සම්මා සම්බුද්ධ නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ විශිෂ්ට ඥාණයෙන් දත යුතු සත්‍ය ධර්මයන් විශිෂ්ට ඥාණයෙන් දැන වදාළෙහිඳ සම්මා සම්බුද්ධ නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ විශිෂ්ට ඥාණයෙන් දත යුතු සත්‍ය ධර්මයන් විශිෂ්ට ඥාණයෙන් දැන වදාළෙහිඳ සම්මා සම්බුද්ධ නම් වනසේ කියන්නේ විශිෂ්ට ඥාණයෙන් දත යුතු ධර්ම. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ පිරිසිඳ අවබෝධ කටයුතු දුක්ඛ සත්‍ය පිරිසිඳ අවබෝධ කළ හේින්ද සම්මා සම්බුද්ධ නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ප්‍රහාණය කළ යුතු සමුදය සත්‍ය ප්‍රහාණය කළ යුතු කළ බැවින්ද සම්මා සම්බුද්ධ නම් වනසේක. ස්වාමීනි ඔබ වහන්සේ ප්‍රත්‍යක්ෂ කළ යුතු නිරෝධ සත්‍ය ප්‍රත්‍යක්ෂ කළ බැවින්ද සම්මා සම්බුද්ධ නම් වන සේක. ස්වාමීනි ඔබ වහන්සේ භාවනා වශයෙන් වැඩි යුතු මාර්ග සත්‍ය භාවනා වශයෙන් වැඩු හේින්ද සම්මා සම්බුද්ධ නම් වන සේක. සංඛාර විකාර ලක්ෂණ පඤ්ඤප්ති නිබ්බාන යන පංචවිධ ඤෙය්‍ය මණ්ඩල පරෝපදේශ රහිතව ස්වය භූමි ඥානයෙන් සර්ව ප්‍රකාරයෙන් අවබෝධ කළ බැවින්ද සම්මා සම්බුද්ධ නම් වනසේක. එතකොට අර මූලික වශයෙන් අර ටික තමයි මේ කියන්නේ. අර ඉස්සෙල්ල ටික තමයි කියන්නේ මේ කියන්නේ දැන් ඉස්සර කව විශිෂ්ට ඥානයෙන් දත යුතු සත්‍ය ධර්මයන් විශිෂ්ට ඥානයෙන් දැන වදාළ හේන් සම්මා සම්බුද්ධ. ඒ කියන්නේ මෙතන කිව්ව මේ විශිෂ්ට ඥානයෙන් කියලා කිව්වේ මොකද? අභිඤ්ඤේය ධර්ම. හරි නේද? ඒ අභිඤ්ඤේය ධර්ම ගැන කිව්වේ. ඊළඟට ඔබ වහන්සේ පිරිසිඳ අවබෝධ කටයුතු දුක්ඛ සත්‍ය පිරිසිඳ අවබෝධ කළ හේයි. ඒ කියන්නේ මොකද්ද? පරිඤ්ඤේය ධර්ම. ඒ කියන්නේ පරිඤ්ඤේය ධර්ම. ඊළඟට ප්‍රහාණය කළ යුතු සමුදය සත්‍ය ප්‍රහාණය කළ කර ධර්ම ඒක තමයි පහතව්‍ය ධර්ම. හරිද? හරිද? ඇත්තට මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙතන ප්‍රශ්නයක් කියලා කියන්නේ දැන් මේක අවබෝධ සම්මා සම්බුද්ධ ගුණය කියලා කියන්නේ ඒක අවබෝධ කරගත්ත තමා විසින්ම අවබෝධ කරගත්ත කියන එක. දැන් මෙතන තියෙන්නේ පොඩ්ඩක් ඒක වෙනස් කර. ස්වාමීනි භාගතුන් වහන්සේ ඔබ වහන්සේ ප්‍රහාණ කළ යුතු සමුදය සත්‍ය ප්‍රහාණය කළ බැවින් ප්‍රහාණය කරානේ. දැන් ඒක දැන් අනිත් උන්වහන්සේ විතරක් නෙමෙයිනේ නේ. අනිත් රහතන් වහන්සේලාත් ප්‍රහාණය කරනෝනේ නේද? ඒක ප්‍රහාණය කළ යුතු බව ඒක ප්‍රහාණය කළ යුතු බව අවබෝධ කරන නිසා ඒක නේද එන්න ඕන. ඒක එන්න ඕන. දැන් මේක ඒකයි එන්න ඕන. මෙතන පොඩ්ඩක් මේ වචන මේ මුද්‍රණ දෝෂයක් තියෙනවා. තේරෙනවද? මෙතන තියෙන්නේ එහෙමයි. මෙතන තියෙන්නේ පහතව්‍ය ධර්ම නම් වූ බහැර කටයුතු තෘෂ්ණා සංඛ්‍යාත සමුදය සත්‍ය පහතව්‍ය වශයෙන් අවබෝධ කළසේක. අන්නේ අවබෝධ කරපු එක තමයි ගුණය වෙන්නේ. මොන ගුණයද? සම්මා සම්බුද්ධ ගුණයේ පහතව්‍ය ගුණය. හරිද? පහතව්‍ය ධර්ම. ධර්මයේ කොටස තමයි පහතව්‍ය ධර්ම කොටස. මොකද්ද ගුණය? සම්මා සම්බුද්ධ ගුණය. හරි නේද? ඒක අවබෝධ කර ගැනීම උන්වහන්සේ විසින්ම අවබෝධ කර ගන්නවා. එතකොට මෙතන මේ දැන් පළවෙනි එක හරි.
ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ විශිෂ්ට ඥාණයෙන් දත යුතු සත්‍ය ධර්මයන් විශිෂ්ට ඥාණයෙන් දැන වදාළ හේයින් සම්මා සම්බුද්ධ නම් වනසේක. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ පිරිසිඳ අවබෝධ කටයුතු දුක්ඛ සත්‍ය පිරිසිඳ අවබෝධ කළ හේයින් පිරිසිඳ අවබෝධ කළේ සම්මා සම්බුද්ධ නම් වනසේක. ස්වාමීනි ඔබ භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ පහාණය කළ යුතු සමුදය සත්‍ය ප්‍රහාණය කළ බැවින් කියලා කියන්නේ ප්‍රහාණය කළ බැවින් මෙතන අතරන මේ ප්‍රහාණය කළ යුතු බද්ද අවබෝධ කළ හේයින් තමයි සම්මා සම්බුද්ධ වෙන්නේ. හරිද? එතන පොඩි මුද්‍රණ දෝෂයක් තියෙනවා. හරි නේද? ඒක පැටලෙන්නේ නැහනේ. ගැටලුවක් නැහනේ නේ. එහෙම තියෙනවා. ඉතින් ඒ වගේ ඒවා අහු වෙනවා අපිට. අපි ඒවා මේ පිරිසිදු කරලා ගන්න ඕන මේක. හරිද? ඒ වගේ ගැටලු තියෙන්න පුළුවන් මේකේ. අපි පිරිසිදු කරලා ගන්න ඕනේ. දැන් අපි මේ පොත් දෙකම බැලුවාම අපිට තේරෙනවා මේකේ මේ සම්මා සම්බුදු කියලා නෑ කියන්නේ අවබෝධ කරන නිසා. මේක අවබෝධ කරපු ගුණය තමයි තනියම අවබෝධ කරගත්තා. කියන ගුණය තමයි සම්මා සම්බුද්ධ කියන ගුණය. හරිද? නැත්නම් දැන් ස්වාමීන් දැන් අපි කිව්වා රහතන් වහන්සේ කෙනෙකුත් දුක්ඛ සත්‍ය අවබෝධ කරා මේ දුක්ඛ සත්‍ය දැන් අපි මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරානේ නැත්නම් ඒ කරලානේ ඉන්නේ නේද? ඒක කෙලෙස් නැසලා ඒ කාර්ය කරලා ඉන්නේ. උන්වහන්සේ නෑ ඉස්සෙල්ලම මේක තනියම අවබෝධ කරගත්තේ. තනියම අවබෝධ කරගත්තා. තේරුණේ නේද? අර ඉමෙන් පැනපු අය අනිත් අය ඉමෙන් පැනලානේ තියෙන්නේ නේද? දුක්ඛ සත්‍ය අවබෝධ කරලා ඉමෙන් පැනිය යුතු බව කලින්ම පළවෙනි වතාවටම අවබෝධ කරගත්තා කියන ගුණය. අනිත් අය පරෝපදේශ සහිතව. පරෝපදේශ සහිතව. පරෝපදේශ යාන්ත්‍රිකව ඉමෙන් පැනගත්තා. ඒක නිසා යාවට දැන් බුදුහාමරගේ තනකට බව අවබෝධ කරගත්තා. මේ කරන්නේ නැතුව අපිට මෙතනින් එහාට යන්න බෑ කියලා. දැන් අවබෝධ කළ හේයින් දැන් මෙතන නෑ දෙවෙනි එකේ ඉඳලා තමයි ඒකේ පොඩ්ඩක් මේ ප්‍රශ්නේ තියෙන්නේ. මෙතන තියෙන්නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ ප්‍රහාණය කළ යුතු සමුදය සත්‍ය ප්‍රහාණය කළ බැවින්. සමුදය සත්‍ය ප්‍රහාණය කළ යුතු බව අවබෝධ කළ හැකියි. නේ එහෙම වෙන්න ඕනේ නේද? ඇයි සම්මා සම්බුද්ධ ගුණය කියලා කියන්නේ අපි මේ ධර්මයේ කොටස අවබෝධ කරා කියන එකනේ නේද? එහෙම මේ පැටලීමක් තියනවද එතන? විශිෂ්ට ඥානෙන් ඒක තමයි හරි. මේ පළවෙනි වතාවට. දැන් මෙතන මෙහෙමනේ අපි දැන් එතකොට දැන් අපි මෙතන එන්න ඕන උන්වහන්සේගේ අනිත් අයට වඩා තියෙන විශේෂ ගුණය කියවෙන්න ඕන මෙතන. විශේෂ ගුණය අවබෝධ කර ගැනීම. ඒ ක්‍රියාදාමය ඒක නේද? ඒ ක්‍රියාදාමය අවබෝධ කරා. නිකන් දැන් මෙතෙන්දි කියවුනහම ඒක කියවෙන්නේ නැහැ වගේ එකක් තේරෙනවා මට නිකන්. දැන් මෙහෙම කිව්වහම ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ප්‍රහාණය කළ යුතු සමුදය සත්‍ය ප්‍රහාණය කළ බැවින්. ප්‍රහාණය කළ බැවින් සම්මා සම්බුද්ධ. නේද? එතකොට අනිත් ස්වාමින් වහන්සේලාත් රහතන් වහන්සේලාත් ඒක කරලා තියෙනවනේ. උන්වහන්සේගේ විශේෂ ගුණය කියවෙන්නේ නැති බවක් තේරෙනවා මට නිකන් ඒක එහෙම. ඒක තමයි අර එතන පොඩ්ඩක් එහෙම පොඩ්ඩක් ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් මම මෙච්චර මේ වාදයකට යන්න ඕන එකක් නෙමෙයි ඒක. නමුත් අර විශිෂ්ට ගුණය කියන එක පොඩ්ඩක් එතන කීවෙන බවක් අඩුවක් තියෙනවා. ගැටලුවක් නෑ ඒක එච්චර. මෙතන තියෙනවා මේ පොතේ තියෙනවා ඒක. දැන් මෙතන අපි ඕනනම් අපි කතා කර මේ මෙතන බලමු අභිඤ්ඤේය ධර්ම නම් වූ විශිෂ්ට ඥාණයෙන් දත යුතු චතුසත්ත්‍ය ධර්මයන් ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන වශයෙන් නොහොත් අභිඤ්ඤේය වශයෙන් අවබෝධ කළසේක. එසේම පරිඤ්ඤේය ධර්ම නම් වූ හාත්පසින් දත යුතු දුක්ඛ සත්‍ය ද අනිත්‍ය ආදී ලක්ෂණ වශයෙන් පිරිසිදු දත යුතු පරිඤ්ඤේය වශයෙන් අවබෝධ කළසේක. පහතව්‍ය ධර්ම නම් වූ බහැර කටයුතු තෘෂ්ණා සංඛ්‍යාත සමුදය සත්‍ය පහතව්‍ය වශයෙන් අවබෝධ කළසේක. හරිද? සාක්ෂාත්කරණීය ධර්ම නම් වූ ප්‍රත්‍යක්ෂ වශයෙන් දැක්ක යුතු නිර්වාණ සංඛ්‍යාත නිරෝධ සත්‍ය සාක්ෂාත්කරණීය වශයෙන් අවබෝධ කළසේක. හරිද? භාවිතව්‍ය ධර්ම නම් වූ වැඩි යුතු මාර්ග සත්‍ය භාවිතව්‍ය වශයෙන් අවබෝධ කළසේක. හරිනේ? එතන තියෙනව නේද විශේෂ ගුණයක් කියවෙනව නේද අවබෝධ උන්වහන්සේම කරා කියන එක ඇතුලෙන් ගැඹුරින් එනවා. අපිට මේ අරමුණ හරි වැදගත් මෙතෙන්දී.
අපි ඒක ඉතින්දී අර අපි භාවනා වාක්‍ය කියනකොට මේක උන්වහන්සේම මේ උන්වහන්සේටම වෙන්න වූ එකක් කියන එක අපිට ඒ අරමුණ දැනෙන්න ඕන. එතකොට තමයි උන්වහන්සේගේ ගුණය يعني ඉස්මතු වෙන්නේ. ඔව්. නේද? ඉතින් ඒක නිසා ඒක එහෙම මෙතර ලොකුවට කතා කරන්න ඕන එකක් නෙමෙයි. අතනත් ඒක කියවෙනවා. නමුත් එහෙම කියන එකේ පොඩි මං හිතන්නේ මට හිතන වඩා හොඳයි කියලා. හරි. ඔව්. හරි. වෙලාව කීයද? මේ අපේ Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙච්ච පින්වතුන් මේ සම්බන්ධතාවයේ බිඳුව වැටුනොත් නැවත වතාවක් සම්බන්ධ වෙන්න. හරි. අපි ඊළඟ එකට යනවා. විද්‍යාචරණ සම්පන්න නම් වූ ගුණය. භාග්‍යතුන් වහන්සේ විද්‍යායෙන්ද චරණයෙන්ද යුක්ත වන බැවින් විද්‍යාචරණ සම්පන්න නම් වනසේක. මෙහි විද්‍යා නම් ත්‍රිවිද්‍යා හෝ අෂ්ට විද්‍යාව. එතකොට විද්‍යා කියන එක එකක්, චරණ කියන්නේ තව එකක්. විද්‍යා චරණ දෙකක්. එතකොට දෙකක් විදිහට අපි සාකච්ඡා කරන්න ඕනේ. එතකොට විද්‍යාවයි විස්තර කරනවා ත්‍රිවිද්‍යා අෂ්ට විද්‍යා විදිහට. ත්‍රිවිද්‍යා අෂ්ට විද්‍යා විදිහට. ත්‍රිවිද්‍යා නම් පුබ්බේ නිවාසානුස්සති ඥානය, දිබ්බ චක්කු ඥානය, ආසවක්ෂය ඥානය කියලා ඒ තුන ගන්න ත්‍රිවිද්‍යා විදිහට. අෂ්ට විද්‍යා නම් ඉද්ධිවිද ඥානය, දිබ්බසෝච ඥානය, පරචිත්ත විඥානඥා ඥානය, පුබ්බේ නිවාසානුස්සති ඥානය, දිබ්බ චක්කු ඥානය, ආසවක්ෂය ඥානය, විදර්ශනා ඥානය, මනෝමය ඉද්ධි ඥානය. ඒතර මේ ඥාන ටික ඉතින් අපිට පොඩ්ඩක් ගැඹුරුව සාකච්ඡා කරන්න ඕන. මේකේ පොඩි පැටලින් يعني එකම ඒවා තියෙනවා. ඒතර මේක ඥාන විදියටත් දැන් මෙතෙන්දී මේ යටින් තියෙන ඥාන ඉස්සෙල්ලාවේ විද්‍යා කියලා. නේද? ඒතර මේ ඥාන විදියටත් අපි මේක සාකච්ඡා වෙනවා, බල විදියටත් සාකච්ඡා වෙනවා, විද්‍යා විදියටත් සාකච්ඡා වෙනවා. ඒතකොට මේ ටික මේ පොතේ යම් මට්ටමක යමුරුවට තියෙන මේකේ පස්සේ තියෙනවා පොතේ කියව ගන්න. අපි පොඩක් වෙනම ඒ ගැන සාකච්ඡා කළ යුතුයි. මේක ගැඹුරට විස්තර කරලා නැහැ. මේ මෙතන විස්තර කරන්නේ නැහැ. මේක ඉස්සරහා පොතේ තියෙනවා. එතකොට බලමු ත්‍රිවිද්‍යා කිව්වහම තුනයි ගන්නෙ. පුබ්බේ නිවාසානුස්සති ඥානය, දිබ්බ චක්කු ඥානය, ආසවක්ෂය ඥානය. අෂ්ට විද්‍යාව විදිහට ගන්නකොට ඉද්ධිවිජ ඥානය, දිබ්බසෝච ඥානය, පරචිත්ත විඥාන ඥානය, පුබ්බේ නිවාසානුස්සති ඥානය, දිබ්බ චක්කු ඥානය, ආසවක්ෂය ඥානය, විදර්ශනා ඥානය, මනෝමය ඉද්ධි ඥානය. අර තුනත් ඒකට වෙනවා. ඒක තා පොඩ්ඩක් අපි මේ පොතෙන් පොඩ්ඩක් විස්තර කරගනිමු. දැන් මේකේ ගත්තහම අපි මේක හරි වටිනවා. මේක පොඩ්ඩක් නැත්නම් පැටලෙන තරම් මේක පොඩ්ඩක් අපිට මූලික දැනුමක් තියෙන්න ඕන මේ පිළිබඳව. එතකොට අපි බලමු අෂ්ට විද්‍යාව ලියාගමු. 1 විදර්ශනා ඥානය, 2 මනෝමය ඉද්ධි, 3 ඉද්ධි, 4 දිව්‍ය ශෝත, 5 පරචිත්ත විඥානන,
6 पूर्वे निवासानुස්සති ඥානය දිව්‍ය චක්ෂුර විඥානය දිව්‍ය චක්ෂුර විඥානය ආශ්‍රවක්ෂය ආශ්‍රවක්ෂය කර ඥානය එකත් එන්නවා ඒක අපි සාමාන්‍ය ආශ්‍රවක්ෂය ඥානය කියලා කියනවා ඒකත් වැරදි ආශ්‍රවක්ෂය කර ඥානය හරිද එතකොට මොකද්ද විදර්ශනා ඥානය මනෝමය ඉද්ධි ඥානය ඉද්ධිවිද ඥානය දිව්‍ය ශෝත ඥානය පරචිත්ත විඥාන ඥානය పూర్වේ නිවාසානුස්සති ඥානය දිව්‍ය චක්ෂුර විඥානය ආශවක්ෂය කර ඥානය හරිද එතකොට දැන් මෙතන තියෙනවද අභිඥා වෙන් උපද්දවන ඥාන තියෙනවද මෙතන විදර්ශනා ඥානය අභිඥා කියලා දන්නවද අභිඥා කිව්වේ මොනවද අභිඥා අපි කියනවා ඒවා ලෞකික ධාන වලින් උපද්ද කොහොමද අභිඥා උපද්දන්නේ අභිඥා උපද්දන්නේ රූපාවචර ධාන පස්වෙනි ධානයට යන්න ඕනේ පළවෙනි ධානයට ගිහිල්ලා ඒකෙන් නැගිටලා දෙවෙනි ධානයට ගිහිල්ලා ඒකෙන් නැගිටලා තුන්වෙනි ධානයට ගිහිල්ලා ඒකෙන් නැගිටලා හතරවෙනි ධානයට ගිහිල්ලා ඒකෙන් නැගිටලා පස්වෙනි ධානයට ගිහිල්ලා පස්වෙනි කියලා කියන්නේ හතරවෙනි ධානය කියලා යනවා අපි කාර්යකාරණේ හතරවෙනි ධානයට ගිහිල්ලා ඊට පස්සේ අභිඥා උපද්දවන්න ඕන නේද එහෙම උපද්දන්න පුළුවන් අභිඥා කීයක් තියෙනවද පංච අභිඥා ෂඩ් අභිඥා කියලා කියනෝ නේද ෂඩ් අභිඥාද පංච අභිඥාද නෑ අෂ්ට සමාපatti කියන්නේ අර අරූප ධාන ඒ ධානනේ අෂ්ට පටලව ගන්න එපා සමාපatti කිව්වේ ධාන ඔක්කොම කීයක් තියෙනවද ධාන ඔක්කොම 9ක් හෝ 8ක් නේද ධාන 9ක් හෝ 8ක් මොකද 9ක් හෝ 8ක් කිව්වේ රූපාවචර ධාන අපි එක විදියකට 5ක් කියලා ගන්නවා එක විදියකට 4ක් කියලා ගන්නවා මතකයිනේ අපි මතක වෙලා වගේ මොනවද පළවෙනි ධානය මොකද්ද විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධානය දෙවෙනි එක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධානය තුන්වෙනි එක ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත තෘතිය ධානය ඊළඟට සුඛ ඒකාග්‍රතාව සහිත චතුර්ථ ධානය ඊළඟට උපේක්ෂා ඒකාග්‍රතාව සහිත පංචම ධානය. එතන කීයද? 5යි. ඒ පහෙන් අපි සමහර වෙලාවට විතක්ක ਵਿਚාර කියන දෙක එකට ප්‍රහීන කරලා අපි 2යි 3යි එක ධානයක් විදිහට අරගෙන පළවෙනි ධානය තියෙනවා දෙවෙනි ධානය 2යි 3යි එකට අරගෙන අපි ඒකට දෙවෙනි ධානය කියලා කියනවා. එතකොට තුන්වෙනි ධානයට හතරවෙනි ධානයට තුන්වෙනි ධානය කියනවා පස්වෙනි ධානයට හතරවෙනි ධානය කියලා එතන ධාන 4ක් විදිහට ගන්නවා. මතකයි නේද? එතකොට එතන ධාන 4යි. එතකොට අපි සූත්‍ර පිටකයේ ආකාරයේ සූත්‍රාන්තර දේශනා විදිහට අපි ධාන 4ක් විදිහට ගන්නවා. අභිධර්මයේ ආකාරයට අපි 5ක් කියලා ගන්නවා. හරිද? එතකොට 4ක් හෝ 5ක් කියලා එතන එනවා. ඊට පස්සේ අරූපාවචර ධාන කීයක් තියෙනවද? 4ක් තියෙනවා. ඒ 4යි 8 ගත්තාම අර සූත්‍රාන්තර දේශනා වලට අනුව රූපාවචර ධාන 4යි අරූපාවචර ධාන 4යි එකට ගත්තාම 8ක් එනවා. අන්න ඒකට කිව්වා අෂ්ට සමාපatti කියලා. හරිද? අභිධර්මයේ හැටියට 9යි. හරි නේද? හරිනේ? පැටලෙන්නේ නැහැ නේද? එතකොට අභිඥා කියලා කිව්වේ අභිඥා සිත් කීයක් තියෙනවද? අභිඥා සිත් දෙකක් විදිහට අපි ගන්නේ. දෙකක් ගන්නෙ මොකද්ද? ලෞකික නැත්තම් يعني ක්‍රියා මේ කුසල් සිත් එකයි ක්‍රියා සිත් එකයි. මොකද මේ දෙකේ වෙනස?
කුසල විඤ්ඤාතිත්‍යයි ක්‍රියා විඤ්ඤාතිත්‍යයි. මොකද ඒ දෙකේ වෙනස? ක්‍රියා විඤ්ඤාසිත රහතන් වහන්සේ කෙනෙක් අභිඥා උපදවනකොට ඇති වෙන එක කුසල කියලා කිව්වේ රහත් නොවන නැත්තම් රහත් නොවු රහතන් වහන්සේ කෙනෙක් නොවන කෙනෙක් අභිඥා උපදවනකොට උපදින්නේ කුසල. හරිද? කුසල. හරි නේද? හරි. එතකොට හරි ඒ ටික හරි. එතකොට දැන් අපි මොකද්ද ප්‍රශ්නේ? එතකොට අභිඥා ඔක්කොම සමහර විටක අපි 5ක් කියලා ගන්නවා, සමහර විටක 6ක් කියලා ගන්නවා. එහෙම වෙන්නේ අර 5ක් කියලා ගන්න තැන දෙකක් එක ඇතුලේ දෙකම තියෙනවා. එතකොට අපි පංච අභිඥා කියලා ගන්නවා. එහෙම කිව්වත් හරි. ඒක 6කට කඩලා ගන්නත් පුළුවන්. අන්න එහෙම වෙන්නේ මොකද්ද? දැන් ෂඩ් අභිඥාවල මනෝමය විඥානයත්. ඒ කියන්නේ දැන් මේකෙදි වෙන්නේ මේ පංච අභිඥා වලට ගන්නෙ මෙන්න මේ මනෝමය විඥානේ ඉඳලා මෙන්න මේ 5 1 2 3 4 නෑ දිබ්බ චක්ෂුරණ ඥානෙ 6 7 1 2 3 4 5 6 7 8 හරි. මනෝමය ඉදිනේ මෙන්න මෙතන ඉද්දි විඥානෙ වැරදුනා. මෙන්න මෙතන මෙන්න මේ 5 එකට ගත්තාම අන්න ඒකට තමයි පංච අභිඥා කියලා කිව්වේ. පංච අභිඥා. හරිද? පංච අභිඥා කිව්වේ ඉද්දි විඥානය, දිබ්බ ශ්‍රෝත ඥානය, පරචිත්ත විඥාන ඥානය, පූර්වේ නිවාසානුස්සති ඥානය, දිව්‍ය චක්ෂුර විඥානය. හරිද? මෙන්න පංච අභිඥා. ඒකට මේ ඉද්දි විඥානය ඇතුලේ සමහර වෙලාවට මේ මනෝමය විඥානයක් තියෙනවා. මනෝමය විඥානය කිව්වේ මොකද්ද? මනෝමය විඥානය කියන්නේ අපේ ශරීරයේ ඇතුලෙන් වෙනත් ශරීරයක් මවන්න පුළුවන්. අන්න ඒක තමයි මනෝමය විඥානය. සමහර වෙලාවට මේක ඇතුළට දානවා මේක. මනෝමය විඥානයත් ඉද්දි විඥානය ඇතුළේ තියෙන්න පුළුවන්. එතකොට අපි පංච අභිඥා කියලා කිව්වහම මේක ඇතුලේ ඒක තියෙනවා. එහෙම නැත්නම් ඒක කඩලා වෙන් කරලා ගන්න පුළුවන් මනෝමය විඥානය කියලා වෙනත් එකක් විදියට. එතකොට කීයක් තියෙනවද? අන්න සත්‍ය අභිඥා එනවා. ෂඩ් අභිඥා. හරි නේද? එතකොට පැටලෙන්නේ නැහැ නේද? සමහර වෙලාවට කියවලා ඇති දැන ඇති ෂඩ් අභිඥා කියලා. සමහරලාට පොත්පත්වල නැත්තම් බණවලදී ඇහෙනවා ඇති පංච අභිඥා කියලා. ඒතර පංච අභිඥා කියන වෙලාවට මේ මනෝමය ඥානය මේක ඇතුලේ තියෙනවා. මේක ඇතුලේ තියෙනවා. විද්දි විජ එකේ ඇතුලේ තියෙනවා. සමහර වෙලාවට මේක ගලවලා වෙනම තියෙනවා. මනෝමය ඥානයේ එකයි ඉද්දි විද වෙනම තියෙනවා. තව අපි ගැඹුරින් මේක සාකච්ඡා කරමු පස්සේ තව ටිකක් සාකච්ඡා කරන්න තියෙනවා මේකේ. හරි නේද? ඒතර ෂඩ් අභිඥා එකයි පංච අභිඥා කියන ප්‍රශ්නේ විසඳුණා නේද දැන්? හරි. එතකොට මෙතන විදර්ශනා ඥානය කියන එකට විපස්සනා ඥානය කියලාත් කියනවා. විපස්සනා ඥානය කියන්නේත් මේ විදර්ශනා ඥානයටම තමයි. හරිද? ඊළඟ මෙතන ආශ්‍රවක්ෂේ ඥානය කියන්නේ අපි සමහර කොහේ හරි තියෙනවා නම් අරහත් මාර්ග ඥානය කියලා. අරහත් මාර්ග මතකයි නේද? මාර්ග ඥානය. මොකද සෝවාන් මාර්ග සෝවාන් ඵල සකදාගාමි මාර්ග සකදාමි ඵල අනාගාමි මාර්ග අනාගාමි ඵල අරහත් මාර්ග අරහත් ඵල. එතකොට අරහත් මාර්ග කියන ඥානය තමයි මෙතන මේ ආශ්‍රවක්ඛේ ඥානය කියලා කිව්වේ. එතන අරහත් මාර්ග හරි. අරහත් මාර්ග ඥානය තමයි මෙතන ආශ්‍රවක්ෂේ ඥානය කියලා කිව්වේ. එතන පැටලෙන තැනක් ඒකයි මේ තේරුම් ගන්න අපි. ඊළඟට මෙතන
මේ දිව්‍ය චක්ෂුර විඥාණයටත් වෙන නමක් අපි කිව්වොත් ඒ තමයි මොකද්ද? චුතූපපාත ඥානය. ඥානය. එතකොට බුදුරජාණන් වහන්සේට බුදු වෙන වෙලාවේ අපි ප්‍රථම ඥාමේ, මධ්‍යම ඥාමේ, පස්චිම ඥාමේ පහළ වුණු ඥාන තුන වෙන වෙනම කියනෝ නේද? මොනවද? පූර්වේ නිවාසානුස්සති ඥානෙ. දෙක දිබ්බ චක්කු ඥානෙ. එන ආශවක්ෂේ ඥාන. යන්න මේකට තමයි මොකද කිව්වේ? ත්‍රිවිද්‍යා. හරි නේද දැන්? ත්‍රිවිද්‍යා කිව්වේ මේක. මේ ඔක්කොම අෂ්ට විද්‍යා අරගෙන අපි කතා කරේ. මේ මොනවද? මේ අර ලෞකික ධානය ටික මේ. ලෞකික ධානය. නේද? අභිඥා ටික මේ. අභිඥා ටික මෙතන අමතරව විපස්සනා ඥානය නැත්නම් විදර්ශනා ඥානය ඊට අමතරව ඊටු ටික ආව මෙතන ත්‍රිවිද්‍යා ටික නැත්නම් බුදුරජාණන් වහන්සේ අර ප්‍රථම ඥාමේ මධ්‍යම ඥාමේ පස්චිම ඥාමේ අර මේ ඥාන තුන ඒක තමයි ත්‍රිවිද්‍යා කියලා කිව්වේ. හරි නේද? ඉතින් මේ ටික තව පොඩක් තව තියෙනවා අපිට මේ තේරුම් ගන්න ටිකක් ඕකේ. මේ පොත තියෙනවා නම් මේකේ යම් විස්තරයක් අපිට තේරුම් ගන්න පුළුවන්. හොඳ විස්තරයක් තියෙන පුළුවන් නම් කියවන්න. ඊළඟට තථාගත බල විදියටත් බල කීයක් තියෙනවද තථාගත බල? දස බල. ඒකෙත් තථාගත බල 8 වෙනි බලයේ විදියට පූර්ව නිවාසානුස්සති ඥානය තියෙන්නේ. 9 වෙනි බලයේ විදියට දිව චක්ෂුර ඥානය, 10 වෙනි බලයේ විදියට ආශ්‍රවක්ෂේ ඥානය තමයි තියෙන්නේ. ඊට අමතරව තව බල ටිකකුත් තියෙනවා එතන. ඒතර ඒකත් මේකට සමගාමීව තමයි යන්නේ. ඒතර මේ ටික ඔක්කොම අපිට යම් අවබෝධයක් තියෙන්න ඕන. මේ තථාගත බල මේ පොතේ තියෙනවා. ඔව් දස බලධාරී කියන්නේ තථාගත බල ටික. එතකොට ඒකත් ඇත්තටම ගැඹුරු අවබෝධයක් අපිට තියෙන්න ඕන. අපි ඉස්සරහට අවශ්‍ය මේ කියන්නේ පුළුවන් විදිහට සාකච්ඡා කරමු. තවදුරටත් මේ විදර්ශනා ඥානය, මනෝමය ඉද්ධි ඥානය, ඉද්ධිවිජ ඥාන ගැන මේකේ තවදුරටත් ඇත්තට මේ ඉද්ධිවිජ ඥානය ආයි තුනකට බෙදනවා. දෙකට නෙවෙයි මෙතනත් එකක් පොඩ්ඩක් මම කියලා මෙයන්න. මෙතන ඉද්ධිවිජ ඥානය ඇත්තටම මේක තුනකට බෙදෙනවා. ඉද්ධිවිද ඥානය තුනකට බෙදෙනවා. එකක් තමයි මනෝමය ඉද්ධි ඥානය, අනිත් එක ඉද්ධිවිද ඥානය කියලා ගන්නවා, අනිත් එක විකුරුවන ඥානය. විකුරුවන ඥානය කියලා හේකුත් තියෙනවා. ඉද්ධිවිද ඥානයම ඉද්ධිවිද ඥානය, විකුරුවන ඥානය, මනෝමය ඉද්ධි ඥානය කියලා තුනකට බෙදෙනවා. එහෙම තමයි තියෙන්නේ. සමහර වෙලාවට මේක ඇතුළෙම තමයි ඒ තුනම තියෙන්නේ. සමහරලාට දෙකක් ඒක ඇතුළේ තියෙනවා. සමහරලාට එකයි තියෙන්නේ. තේරුණා නේද? දැන් විකුරුවන ඥානය, විකුණුවන 이르දිය. මනෝමය 이르දිය ඉද්ධිවිද නෑ අදිෂ්ඨානෙද නෑ ඉද්ධිවිද ඥානය තුනකට බෙදෙනවා. මනෝමය 이르දිය, විකුණුවන 이르දිය සහ අදිෂ්ඨාන 이르දිය කියලා. අපි ඒක ගැඹුරට පස්සේ සාකච්ඡා කරමු. එහෙම බෙදෙන්නත් පුළුවන්. ඒක තුනම මේක ඇතුලේ තියෙන්නත් පුළුවන්. මේ විදිහට දෙකකට බෙදලා තියෙන්නත් පුළුවන්. හරිද? හරි. එතකොට කීද වෙලා ඔව් ඊළඟට එතකොට හරිය නේද අපි ඒ ඥාන ටික යම් මට්ටමකට අවබෝධ කරගත්තා. ඊළඟට චරණ නම් වූ 15 විද වූ චරණ ධර්මයෝය. එනම් සීල සංවරය, ඉන්ද්‍රිය සංවරය, භෝජනයේ පමන දන්නා බවය. ඒතර චරණ කියලා කියන්නේ මොකද්ද? චරණය වෙනවා කියලා කිව්වේ. චරණ කියන්නේ ගමන් කරනවා කියන එක නේ. ඔව් චරණය කියලා කියන්නේ ක්‍රියාව කියන එක ගන්න පුළුවන්. චරණය කියලා නැත්නම් ගමන කියලා ගන්න පුළුවන්. ඔව් සංචරණය. ඔව් චරණය කියලා කිව්වේ ඔව් ගමන් කිරීම. ගමන් කිරීම නැත්නම් ක්‍රියාව කියලා ගන්නත් පුළුවන්. එතකොට ගමන් කරන්නේ කොහාටද? ඔව් නිවනට ගමන් කරනවා කියන එක චරණය. එතකොට චරණ ධර්ම 15ක් තියෙනවා. චරණ ධර්ම 15. ඒක තමයි මෙතන අර්ථයත් ඒකම තමයි.
ගමන් කරනවා කියන එක. ගමන් කරනවා කියන එක තමයි මෙතන චරණ ධර්ම කියලා කියන්නේ. ඒතර එහෙම ගමන් කරන්නේ උන ආකාරයේද සීල සංවරය, ඉන්ද්‍රිය සංවරය, භෝජනයේ පමන දන්නා බව, ජාගරියානුയോഗය, ජාගරියානෝ කියවේ නිදි වර්ජිත බව. නිදි වර්ජිතයේ යෙදීමය. ඊට ශ්‍රද්ධාව, හිරිය, ඔත්තප්පය, බාහුසච්චය, විරිය, සතිය, ප්‍රඥාය, රූපාවචර ප්‍රථම ධානය, ද්විතීය ධානය, තෘතීය ධානය, චතුර්ථ ධානය. හරිද? ඈ? ප්‍රඥාව? නෑ, මේ ඥාන වලට ඉන්නේ. ඒ ඥානය, ප්‍රඥා දැන් මෙතෙන්දි බෙදෙනවා චරණය සහ ඥාන කියලා බෙදෙනවා. නැත්නම් විද්‍යාව. ඒ විද්‍යාව පැත්තට තමයි ඥානෙ එන්නේ. හරිද? විද්‍යාව පැත්තට තමයි ඥානෙ එන්නේ. මේක ඇත්තටම අතර මේක ආයිත් මේක බෙදලා මේ ප්‍රඥා කියලා එන්නේ දැන් විද්‍යා පැත්තෙන් එන්නේ මේක විද්‍යා චරණනේ අපි සාකච්ඡා කරේ විද්‍යා කියලා එන්නේ අර ඥාණය බුදුරජාණන් වහන්සේගේ අපි මූලික ගුණාංග දෙකක් කියනෝනේ මොකද්ද ඥාණය සහ කරුණාව සහ ඥාණය දැන් උන්වහන්සේ කරුණාවක් තියෙනව නේද ඒක මහා කරුණාව අපි කියලා කියන්නේ එතකොට මෙතන මේ චරණ ධර්ම වල ඇතුලේ තියෙන්නේ කරුණාව කියන කොටස තියෙන්නේ. අතන විද්‍යාව කියන කැලේ ඇතුලේ තියෙන්නේ ප්‍රඥාව. උන්වහන්සේගේ ප්‍රඥාව තමයි විද්‍යාව කියන කැලේ ඇතුලේ තියෙන්නේ. චරණ කියන කැලේ ඇතුලේ තියෙන්නේ කරුණාව කියන එක. කරුණාව කියන එක. එතකොට ඒ කැලේට අයිති වෙන කොටස තමයි මේ කිව්වේ. එතකොට අතර ප්‍රාතිමෝක්ෂ සංවර සීලය තමයි එන්නේ මෙතෙන්. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ ඉන්ද්‍රිය සංවරය භෝජනයේ මාත්‍රාඥතාව ජාගරියානුയോഗය මෙතන පොඩි වෙනසක් නම් තියෙනවා මෙතන භෝජනයේ ජාගරියානුയോഗය ඊට පස්සේ ශ්‍රද්ධාව හිරිය ඔත්තප්පය බහුශ්‍රුත බාහු සත්‍යය කියලා කියන්නේ බහුශ්‍රුත භාවය වීරිය සතිය ප්‍රඥාව ප්‍රථම ධානය ද්විතීය තෘතීය චතුර්ථ ධානය. ඔව්. මෙතන දැන් ඔන්න එතන ප්‍රඥා. අතන කිව්වා ඥාන. එතන ප්‍රඥා. මොකද මේ කියන්නේ? එතකොට ඒක පැටලෙනවද? එතන කිව්වා ප්‍රඥා. දැන් හරිනේ දැන් මෙහෙම බලමු. එතකොට සීල සංවරය කිව්වේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ඊළඟ ඉන්ද්‍රිය සංවර සීලය. අපි මේවයිත් වෙනම විස්තර සාකච්ඡා කරන්න ඕන මේ සීලය ගැන. තව ගොඩාක් මේක ප්‍රභේදයන් තියෙනවා සාකච්ඡා කරන්න. විසුද්ධි මාර්ගයේ මේක මුල ටිකේම පැහැදිලි කරලා තියෙනවා. අපි වෙනම සාකච්ඡා කරන දීර්ඝව වෙනම සාකච්ඡා කරන කාරණයක්. අපි දැනට මෙහෙම මතක තියාගෙන යන් මේ ටිකේ මතක තියාගෙන යන්. ඉතින් අපි කසරේට ඔක්කොම කරන්න බෑ. ක්‍රමක්‍රමෙන් තේරුම් ගන්න වෙන්නේ. අපිට ඒක මේ සීලය ගැන හොඳ අවබෝධයක් තියාගන්න ඕන. එතකොට මතක තියාගමු ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ඉන්ද්‍රිය සංවරය, භෝජනයේ මාත්‍රාඥතාව. ඒකත් හරිනේ. පළවෙනි දෙකම සීලයට එන්නේ. මොකද්ද? ප්‍රාතිමෝක්ෂ සංවරය, ඉන්ද්‍රිය සංවරය. ඔන්න මතක තියාගන්න. ප්‍රාතිමෝක්ෂ සංවරය, ඉන්ද්‍රිය සංවරය. පළවෙනි එක දෙවෙනි එක මේ සංවරය. තුන්වෙනි එක භෝජනයේ මාත්‍රාඥතාවය. පමන දැන ආහාරය ගන්නකොට ඒක දියුණු කරන්න ඕන එකක් චරණ ධර්මයක්. ඒකට අපිටත් ඒක තියෙන්න ඕන. ඒකට අපිට ඒක මේ ධර්මානුකූලව වැදගත් වෙනවා. අනිත් පැත්තෙන් නිරෝගී සෞඛ්‍යයට නිරෝගී භාවයට වැදගත් වෙනවා. ඊළඟ ජාගරියානුയോഗය. ජාගරියානුയോഗය කියලා කිව්වේ නිදි වර්ජිතයේ යෙදීම. නිදි වර්ජිතයේ යෙදීම කියන්නේ මොකද්ද? නිදි වර්ජිතේ නිකන් නිදි මරනවා කියන එක නෙමෙයි. නිදි වර්ජනය කරලා උන්වහන්සේ නැත්නම් මේ නිදි වර්ජනය කරන්න තියෙන හැකියාව චරණය හැකියාව දැන් උන්වහන්සේ කොච්චරද නිදාගන්නේ පැයයි විනාඩි 20ක් වගේ කියලා කියන්නේ නේ පැයයි විනාඩි පැය 24න් බැලුවාම පැයයි විනාඩි 20ක් වගේ තමයි උන්වහන්සේ සැතපෙලා තියෙන්නේ නේද?
අපිට පුළුවන් දෙහෙම. අපිට බෑ. මොකද උන්වහන්සේ කියන්නේ අපිට සම කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයිනේ. අපි දැන් මම මේ කිව්වේ විශේෂයෙන් සමහරලාට දැන් මේ පිළිවෙත් අපේ මට්ටමේදී අපි කරන්න ගියොත් එහෙම අපි අමාරු වෙටනවා. මොකද සමහර එහෙම අය ඉන්නවා අනවබෝධයෙන් රෝගී වෙනවා. තේරුණාද? දැන් උන්වහන්සේ අපිට එහෙම කරන්න බෑ. අපේ සීමා අපි කවුද? අපි කොතනද ඉන්නේ? අපිට තියෙන හැකියාව මොනවද කියලා අපි අඳුරග තක්සේරුව තියෙනවා. අපි කවුද කියලා අඳුර ගන්න වෙනවා. එතකොට අපි ඒක හිතා ගන්න වෙනවා අපි ගෑනුද පිරිමිද කියන එක මත, අපේ වයස කීයද කියන එක මත, අපේ පෝෂණය කොයි මට්ටමේද තියෙන්නේ කියන එක මත, අපිට ලෙඩ මොනවද තියෙන්නේ කියන එක මත. ඒවා ගැන හිතන්න ඕනේ නැද්ද? හිතන්න ඕන. ඒවත් එක්ක අපේ සීමාව අපි තියාගන්න වෙනවා. සමහරලාට මේක වෙනවා අපි සමහරට භාවනා කරන්න ගියාම දැන් සමහරට අපිට බිම වාඩි වෙන්න බෑ. බැරි නම් අපි පුටුවක ඉන්නවා. ඉතින් අමාරුවෙන් බිම වාඩි වෙලා වේදනාව විඳ භාවනාව කරගන්න බෑනේ එතකොට නේ. නේද? සමහරලාට පොතේ කියන්නේ බිම වාඩි වෙලා කරන්න කියලා. ඉතින් අපි එහෙම කරන්න ගියොත් එහෙම අපිට බැරි අවස්ථාවක අපිට නොහැකියාවක් තියෙනවා නම් අපිට මේ වැඩේ කරන්න අපි එතකොට අපේ තියෙන අපි ඉන්න වයස අපේ රෝගී තත්ත්වයන් ඒ හැකියාවන් මත අපි තීරණය කරනවා අපිට කොහොමද කරන්න පුළුවන් කියලා. එහෙම නේද? ඉරියව්වට වඩා වැදගත් වෙන්නේ සිත ඒකාග්‍රතාව. සිත ඒකාග්‍රතාව තියාගන්න අවශ්‍ය වෙන විදිහට අපි ඒක සලස්ත ගන්න වෙනවා. තේරුණාද? ඉතින් ඒව හිතන්න වෙනවා. ඒක හරි වැදගත්. ඒක අපි අපේ නිර්ණයද ඒක මේක භාවනාවේදී වගේම දෛනිකව අපේ නිරෝගී භාවය සඳහාත් ඒක වැදගත් වෙනවා. සමහරට ගොඩක් වෙලාට අපිට වෛද්‍යවරු විදියට ඒ අයගේ මේ කියන්නේ සීමාවක්ම වෙහෙසෙනවා. මේ දිගටම මේ අත හැදේ පයේ හොන් දෙකක් උන් කියලා බෙහෙත් යන්නේ අර ඒව ගැන කිසි මේ අර ශරීරයට දෙන්න ඕන සත්කාර ටිකක් තියෙනෝනේ. මේ ටික කරන්නේ නැහැ. නිවැරදි විදියට කෑම ටික ගන්න නැහැ, දියර ටික ගන්නෙ නැහැ, නිින්ද දෙන්නේ නැහැ. වැඩ කරගෙන යනවා. සමහරට වැඩ කරන වෙලාවට කන්නේ බොන්නේ නැහැ. ඒ අය. ඉතින් එහෙම ඔතොත්තු දෙන්නේ නැහැ නේද? ඉතින් අපි ඒක තේරුම් ගන්න ඕන. ඒක අමතර කාරණයක්. ඊට පස්සේ දෙකයි අපි ගියා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය. ඒක මතක තියාගන්න පුළුවන් දෙකයි. ඊට පස්සේ භෝජනෙහි මාත්‍රාඥතාවය 3යි. ඒකත් පුළුවන් මතක තියාගන්න. ඊළඟට ජාගරියාණු යෝගය. ඒතකොට ජාගරියාණු යෝගයේ නිදි වරාගෙන මේ කටයුත්ත කිරීමේ හැකියාව නැත්නම් ගුණය නැත්නම් මේ ක්‍රියාව උන්වහන්සේගේ තියෙන. ඊළඟට ශ්‍රද්ධාව, හිරිය, ඔත්තප්ප. මේ තුන මතක තියාගන්න පුළුවන් එක ළඟට. ශ්‍රද්ධා මේකේ තුනකට නේ. ඔව් එහෙම පුළුවන්. නෑ අර එක જાතිය ටික මම බැලුවේ එකට ගන්න. ශ්‍රද්ධාව, හිරිය, ඔත්තප්පේ කියන එක එකට එන තුනක් නේ කොහොමද? අපිට අර ටිකේ ඒ තුන එකට නෙන්නේ. එක වගේ ටික මතක තියාගත්තාම ලේසියි මතක තියාගන්න. ශ්‍රද්ධාව, හිරිය, ඔත්තප්පය. මේ තුන එකට මතක තියාගන්න පුළුවන්. ශ්‍රද්ධාව, හිරිය, ඔත්තප්පය. ඔන්න ඒ ටික එනවා. එතකොට 7යි. බහුශ්‍රුතතාවය. 8 වෙනි එකේනෝ බහුශ්‍රුතතාවය. එතකොට බහුශ්‍රුත වෙන්න ඕන. බහුශ්‍රුත කියන්නේ කියන්නේ විවිධ ගොඩක් ශ්‍රුත. මොකද? ඇසූපිරු ඇහිලා තියෙන්න ඕන. ඇහිලා කියලා කියන්නේ මෙතන මේ කියවන එකත් ඇහින එකට තමයි දැන් වැදගත් මේ වැටෙන්නේ. ශ්‍රුත කියලා කියන්නේ ඇහෙනවයි කියන එකනේ. ශ්‍රුත කියලා කියන්නේ දැනුමක් වැඩි දැනුමක් තියෙනවා කියන එක. මොන දැනුමක්ද? ධර්මය පිළිබඳ. මෙතෙන්ද කියන්නේ ධර්මය. මෙතෙන්ද කියන්නේ මේ වෙනත් මොනවා හරි දේශපාලනය ගැන හෝ වෙනත් එකක් ගැන නෙමෙයි. ඒක නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ ධර්මය පිළිබඳ දැනුමක්. ලොකු පළල් දැනුමක්. ඒතර මේ ධර්මය පිළිබඳ දැනුමේදී අපිට සත්තු ගැන දැනගන්න ඕනද? ඕන. සත්තු ගැන දැනගන්න ඕන. ගස් කොළන් ගැන දැනගන්න ඕනද? දැනගන්න ඕන. හැබැයි දේශපාලනය ගැන ඒව ඕනේ නැහැ. තේරුණාද? දේශන කියන්නේ මේ වර්තමාන. හැබැයි ඉතින් සමහරලාට අපිට ඔය අශෝක රජතුමා වගේ ශ්‍රේෂ්ඨ රජුරෝ ගැන දැනගන්න අවශ්‍යතාවය තියෙයි. නේද? දුටුගැමුණු රජතුමා ගැන එතුමා මේ රුවන්වැලි මහා සෑය හැදුවේ කොහොමද? ඒක ගැන කියවන්න ඕනේ නැද්ද? ඒව දැනගන්න ඕනේ. මේ ධර්මය ඇතුලේ තියෙන කෑලි නේද? තියෙනවනේ අට කතාවේ තියෙනවනේ ඒවා. නේද? ඒවා ඒක ඇතුලේ තියෙන එකවත් දේශපාලනේ ගෑවිලා තියෙනවා ඒවට නැත්තේ නෑ. හැබැයි ඒවත් දැනගන්න ඕන. තේරුණාද? ඉතින් පළල් ධර්මයේ කිව්වහම ටිකක් පළල් වෙනවා මේ ත්‍රිපිටකයේ තියෙන ටික විතරක් නෙමෙයි. නේද? දැන් අපි දන්නෝනේ අපිට මුණ ගැහුණානේ
කායගත සතියේදී සමහර උපමා දෙනවා ශාක මල් පිළිම මල් කියලා. ඉතින් මල් ගැන දැනගන්න ඕන අපි. නේද? මුල් ගැන කියනවා. මුල් ගැන දැනගන්න ඕන. ගස් ගැන කියනවා. ගස් ගැන දැනගන්න ඕන. නේද? උපමා කියනකොට ඒව ගැන දැනගෙන ඉන්න ඕන. හරි. ඊළඟට ඒ තුන හරි බෞද්ධතාවය. ඊළඟට වීර්ය, ස්මෘතිය, ප්‍රඥාව. අන්න ඒ තුන එකට ගන්න පුළුවන්. වීර්ය කිව්වේ මොකද්ද? වීර්යයේ චෛතසිකයක් නේද? විරිය චෛතසිකේ. ස්මෘතිය සතිය. සතිය කියන්නේ චෛතසිකය. කොහෙද එන්නේ? විරිය සති කොහෙද එන්නේ? සෝබන නේ. සෝබන චෛතසික. සති. ප්‍රඥාව. ප්‍රඥාව කියන්නේ චෛතසිකයක්. චෛතසිකය. කොහෙද එන්නේ? සෝබන අසාධාරණ නේ. සෝබන අසාධාරණ. අවසාන චෛතසිකය නේද? ඊළඟට ප්‍රථම ධානය, ද්විතිය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය. ධාන හතර. මොන ධාන හතරද? රූපාවචර ධාන හතර. අන්න මෙතන ආවේ මේ ධාන හතර විදිහට ගත්තේ මේ සූත්‍රාන්ත ක්‍රමයේ හතර ආකාරය තමයි. හරි. යන මොහුය. හරි. ඊළඟට භාග්‍යතුන් වහන්සේ සර්වඥතා ඥානය නැමැති විද්‍යා සම්පත්තීන් යෝග්‍යයාගේ අර්ථානර්ථ දැන වදාරණ සේක. චරණ සම්පත්තිය කරන කොටගෙන මහා කාරුණිකත්වයෙන් අනර්ථය දුරු කොට අර්ථයෙහිම යොදවන සේක. එහෙයින් විද්‍යාචරණ සම්පන්න නම් වන සේක. බුදුරජාන් වහන්සේ විද්‍යාචරණ සම්පන්න වන හේයින් ශ්‍රාවකයන් වහන්සේලාද සුපටිපන්න වෙති. හරිද? එතකොට මේ විද්‍යාචරණ සම්පන්න කියන ගුණේ කියවෙන්නේ බුදුරජාන් වහන්සේගේ ප්‍රධාන ගුණ දෙකක් වන ඥානය සහ කරුණාව ගැන තමයි මේ කියන්නේ. ඔව් මහා කරුණාව සහ උන්වහන්සේගේ තියෙන ඥානය ගැන තමයි මේ කියන්නේ විද්‍යාචරණ සම්පන්න කියලා කියන්නේ. හරිද? ඒක තව ටිකක් පළල් කරලා විද්‍යා තුනක් විදියට හෝ අටක් විදියටත් අනිත් පැත්තෙන් ඥානය තුනක් හෝ අටක් විදියටත් අනිත් පැත්තෙන් චරණ ධර්ම 15ක් විදියටත් උන්වහන්සේගේ තියෙන කරුණාව අපි මෙනෙහි කරමු. ඒක තමයි විද්‍යාචරණ සම්පන්නම් ගුණය. හරි. එහෙම වුණොත් අපි එතනින් අවසන් කරලා අපි සුගත නම් වූ ගුණය ඊළඟ දවසේ 487 පිටුව තියෙන්නේ. අපි සුගත නම් වූ ගුණය ඊළඟ දවසේ සාකච්ඡා කරමු. එතකොට මේ සම්බන්ධයෙන් මුකුත් ප්‍රශ්න අහන්න තියෙනවද? මුකුත් ගැටලු අහන්න තියෙනවද? මේ එහෙමනම් අපි අවසන් කරමු නේ. කාටවත් මුකුත් මේ කරදර වුණාද මේ කොයිට් සම්බන්ධයෙන්? එහෙම නැහැ. කරුණාව චරණ ධර්ම වලින් කෙරෙන්නේ උන්වහන්සේගේ ඒක මේ සම්පින්ඩණය කරලා ගත්තාම මේ කරුණාව මහා කරුණාව කියන ගුණය තමයි මහා කරුණා කියන උන්වහන්සේ ගුණය. ඒක තමයි අර මේ චරණ ධර්ම 15න් පිළිඹු වෙන්නේ. චරණ ධර්ම 15න් පිළිඹු වෙන්නේ උන්වහන්සේගේ මහා කරුණාව. විද්‍යාව කියන කොටසෙන් පිළිඹු වෙන්නේ අර විද්‍යා අට විදියක හෝ තුන් විදියකට ගන්න විද්‍යා ටික. දැන් තුන් විදියට ගත්තත් ඒ අට ඇතුලේ තියෙනවා අර වෙනම අපි ඒ ටික ඇතුලේ තියෙනවා. එතකොට ඇතුලේ තියෙනවා. එතන ඒ විදිහට තුනක් විදිහට විස්තර කරන්න පුළුවන්, අටක් විදිහට විස්තර කරන්න පුළුවන්. හරිද? එහෙනම් අපි අවසන් කරමුනේ.